දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. මම පොරොන්දුන විදිහට අපි දැන් අද දින මේ සාකච්ඡාව ආරම්භ කරන්න යන්නේ මේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් සකස් කරන ලද ඒ ප්‍රශ්න පත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම තමයි අපි මේ ආරම්භ කරන්නේ. එතකොට අපි න්‍යායාත්මක කොටස් අපි පසුගිය කාල සීමාව තුළ අපි සියල්ල අවසන් කළා. ඒකක 12ම අපි සම්පූර්ණ කරලා තමයි මේ වෙන විට අපි මේ තැන සිටින්නේ. ඉතින් අපේ මුඛ්‍ය පරමාර්ථය තමයි අපි මේ අත්පත් කරගත් දැනුමත් එක්ක මේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අපි කොහොමද විශ්වාසයෙන් යුතුව මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නේ කොහොමද, පිළිතුරු ලියන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අවබෝධ කර ගැනීම. ඉතින් අපි හැමෝම දන්න විදිහට විභාගයේදී අපිට ප්‍රශ්න පත්‍ර දෙකක් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි කොටස සහ දෙවන කොටස. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති මේ දෙවන කොටසේදී අපිට තෝරා ගැනීම සිදු කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. නමුත් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අපි පිළිතුරු ලියනකොට අපිට ප්‍රශ්න තෝරා ගැනීමේ අවස්ථාවක් අපිට දෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන්නේ ඔක්කොම බහුවර්ණ ප්‍රශ්න. ඉතින් මේකේ ප්‍රශ්න 40ක් අපිට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. ඒතර මේකට අපිට සාමාන්‍යයෙන් අපි මේක නියමිත කාලයේදී අපි මේක නිම කරන්න ඕන. එතකොට සෑම ප්‍රශ්නයකටම ලකුණු එක ගානේ අපිට උපය ගන්න පුළුවන් සෑම නිවැරදි පිළිතුරක්. ඉතින් මේකෙදී අපිට තියෙන්නේ මේ වර්ණ 4කින් නිවැරදි පිළිතුර තෝරලා ඒකේ යටින් ඉරක් ගැසීමෙන් අපිට මේකේ පිළිතුර සපයන්න පුළුවන්. මේකේ තියෙන අනෙකුත් ලක්ෂණය තමයි ඕගොල්ලෝ දන්නවා අපි මේ අපේ විෂය නිර්දේශය ගැන අපි අධ්‍යයනය කරනකොට අපි ඒක කොටස් දෙකකට තමයි ආවරණය කළේ. අපේ විෂය නිර්දේශය සකස් වෙලා තිබුණේ ඒ විදිහට. නැවත වතාවක් මතක් කළොත් ව්‍යාපාර අධ්‍යයන කොටස ඒකේ අපිට තිබ්බා පාඩම් ඒකක 3ක්. ඒ වගේම 4 වෙනි පාඩමේ ඉඳලා ඒකක 12 වෙනකල් අපි ආවරණය කළේ ගිණුම් කරන අධ්‍යයනය කියන කොටස. ඉතින් එතකොට මේ අපිට ලැබෙන ප්‍රශ්නත් ඔය කොටස් දෙකම ආවරණය වෙන විදිහට, ඔය කොටස් දෙකම නියෝජනය වෙන විදිහට තමයි ප්‍රශ්න සැකසීලා තියෙන්නේ. බොහෝ විට පළවෙනි ප්‍රශ්න 10 අපිට ලැබෙන්නේ මේ ව්‍යාපාර අධ්‍යයන කොටසෙන්. ඒක නිසා ඒ පළවෙනි ප්‍රශ්න 16ට පිළිතුරු දීම සඳහා අපිට ආවරණය කරන්න සිදු වෙන්නේ මේ ව්‍යාපාර අධ්‍යයනය කියන කොටස්. ඒ වගේම 17 ඉඳලා 40 දක්වා අපිට ගිණුම් කරන කොටසෙන් අපිට ප්‍රශ්න ලැබෙනවා. මේක තමයි ප්‍රශ්න පත්‍රයේ සංයුතිය ගැන පුංචි අදහසක් ඕගලන්ට දුන්නොත් එහෙම. ඉතින් ඒක නිසා අපි විභාග උපක්‍රම භාවිතා කරමින් නියමිත කාලය තුල අපි උපරිම ප්‍රයෝජනය ගනිමින් හැකිතාක් දුරට අපි ලකුණු ඉපයීම තමයි අපේ ඉලක්කය වන්න ඕන. එතකොට තමයි අපිට හොඳ ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අපි මේ විදිහට අපි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් මට්ටමින්
අපිට දීලා තියෙන මේ ප්‍රශ්න පත්තර ගොන්නක් අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා දුවලා පුතාලා හැමෝටම මම ආරාධනා කරනවා පුළුවන් නම් මේ ප්‍රශ්න පත්‍ර ඕගොල්ලෝ කලින් උත්සාහ කරලා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණොත් ඕගොල්ලන්ට ඉතාමත් වඩා ප්‍රයෝජනයක් ලබා ගන්න හැකියාවක් ලැබෙයි කියලා. හොඳයි. අපි එහෙමනම් අද ආරම්භ කරමු 2019 බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කළ මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය එක කොටසේ මේ ප්‍රශ්න පත්‍රය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. හොඳයි දුවලා පුතාලා. එහෙමනම් අපි දැන් ආරම්භ කරමු මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ට පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. මේක තමයි අපිට තියෙන ප්‍රශ්න පත්‍රය. වඩාත් හොඳින් මේ බෝඩ් එකේ දැකීම සඳහා අපි මේ ප්‍රශ්න ටික ආපහු මේ ආකාරයෙන් අපි ඉදිරිපත් කරනවා. හොඳයි. එහෙමනම් මෙන්න ප්‍රශ්න අංක 1ට අදාළව 1 සිට 5 දක්වා අදාළව පිළිතුරු සැපීම සඳහා අපිට මෙන්න මේ වගේ ඡේදයක් ලැබලා දීලා තියෙනවා. අපි දැන් මේ ඡේදය ඉස්සලම කියවලා හොඳින් අවබෝධ කරගෙන ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් අහලා තියෙන මේ ප්‍රශ්න 5ට පිළිතුරු දෙන්න අපි උත්සාහ කරමු. හොඳයි. අපොස උසස් පෙළින් අනතුරුව ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව පාඨමාලාවක් හොඳින් හැදෑරූ සචින් ව්‍යාපාරිකයෙකු වූ තම පියාගේ උදව් උපකාර ඇතිව ශක්ති කන්ස්ට්‍රක්ෂන් නමින් නිවාස ඉදිකර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. සැපයුම්කරුවන්ගෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගනිමින් දක්ෂ හා පළපුරුදු සේවකයන් සම්බන්ධ කර ගනිමින් ඉදිකරන ලද ඔහුගේ නිවාස සඳහා විශාල ඉල්ලුමක් වෙළඳපොලේ තියෙනවා කියලා තියෙනවා. හොඳයි. අපිට දැන් යම්කිසි අවබෝධයක් ආවා මේ අපිට චිත්‍රණය කරන මේ ව්‍යාපාරිකයාගේ පසුබිම පිළිබඳව නිවාස ඉදිකිරීම සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කරන සචින්ගේ විස්තරය තමයි මේ දීලා තියෙන්නේ. හොඳයි අපි බලමු අපට ලැබෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ශක්ති කන්ස්ට්‍රක්ෂන් නිෂ්පාදිත ස්වරූපය අනුව කුමන ව්‍යාපාරයකට අයත් වේද? අපිට පිළිතුරු 4ක් ලැබෙනවා. පළවෙනි පිළිතුර තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර, පෞද්ගලික නිෂ්පාදන ව්‍යාපාර. දැන් ඔයගොල්ලෝ මතක් කරගන්න ඕන අපේ විෂය නිර්දේශය අපි ආවරණය කරපු මේ ව්‍යාපාර වර්ගීකරණය පිළිබඳ ඒ පාඩම. එතෙන්දී අපි දැක්ක ව්‍යාපාරයක් විවිධ ආකාරයෙන් වර්ග කරලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේදී අහන්නේ නිෂ්පාදන ස්වරූපය අනුව ව්‍යාපාරයක් වර්ග කරන හැටි. එතකොට අපිට මතක් වෙන්නේ සිහියට එන්නේ අපි දැක්කා නිෂ්පාදන ස්වරූපය අනුව භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට අපිට වර්ග කරන්න පුළුවන් කියලා තමයි අපි ඉගෙන ගත්තේ. එහෙමනම් අපි දැන් බලමු මේ නිෂ්පාදනය කරන නිෂ්පාදතිය ඒකේ පැත්තෙන් බැලුවොත් එහෙම සචින්ගේ ව්‍යාපාරය ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපාරයක්. එතකොට ඔහුගේ නිමවුම කුමක්ද? ඒ නිමවුම දිහා බලලා තමයි අපි තීරණය කරන්න ඕන මේකට ලැබෙන පිළිතුර මොකක්ද කියලා. එතකොට මේක පළවෙනි පිළිතුර තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. සේවා නිෂ්පාදන ව්‍යාපාරයක්, මහා පරිමාණ ව්‍යාපාර සහ පෞද්ගලික නිෂ්පාදන ව්‍යාපාර. එතකොට මොකක්ද පිළිතුර?
නිෂ්පාදන ස්වරූපය අනුව මෙයා භාණ්ඩයක්ද නිෂ්පාදනය කරන්නේ සේවයක්ද සපයන්නේ. ඒක තමයි තීරණය කරන්න ඕන. භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒකේ ස්වරූපය තමයි ඒකේ තියෙන මූලික ලක්ෂණ තමයි අපිට ස්පර්ශ කරන්න පුළුවන් අපිට දෘශ්‍යමාන වන භෞතික පැවැත්මක් ඇති යමක් තමයි අපි නිමවුමක් විදිහට එළියට දාන්නේ. එහෙමනම් මෙයා නිවාස ඉදි කරනවා කියලා කියන්නේ මේ ලක්ෂණ දෙක සම්පූර්ණ වෙන නිසා අපිට පුළුවන් පිළිතුර විදිහට මේ පළවෙනි පිළිතුර බාර ගන්න. හොඳයි. දැන් අපි යමු ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2 පිළිතුරු දෙන්න අපි උත්සාහ කරමු. ඒ විස්තරයමයි අපිට අදාළ වෙන්නේ ශක්ති කන්ස්ට්‍රක්ෂන් සපයන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? අපි දන්නවා අපි ව්‍යාපාර පසුබිම පිළිබඳව අපි මූලික මිනිස් අවශ්‍යතා පිළිබඳ අපි කතා කරා. ඒ පැත්තෙන් ගන්නකොට මේ මූලික මිනිස් අවශ්‍යතා කීපයක් මේකේ සමහර වෙලාවට පෙන්නලා තියෙනවා. වැරදි පිළිතුරුත් තියෙනවා. මූලික මිනිස් අවශ්‍යතා නොවන දේවලුත් තියෙනවා. ඉතින් ඒක හන්ද අපිට ලැබෙන පිළිතුරු සාවද්‍ය පිළිතුරු සමහර ඒවා තියෙනවා ඒක ඇතුලේ. මොකද අපිට නිවැරදි පිළිතුරු එකයි තෝරගන්න තියෙන්නේ. ඒක නිසා අපි නිර්වුල්ව නිවැරදි පිළිතුර හොයාගන්න ඕන. හොඳයි. අපි දන්නවා මේ ව්‍යාපාරයේ පසුබිම මොකක්ද කියලා. එහෙමනම් මෙන්න මූලික අවශ්‍යතාවයන් පෙළගස්සලා තියෙන හැටි. පළවෙනි එකේ ආහාර, දෙවෙනි එකේ නිවාස, තුන්වෙනි එකේ සෞඛ්‍ය, හතරවෙනි එකේ අමුද්‍රව්‍ය. එහෙමනම් අපි දන්නවා ශක්ති කන්ස්ට්‍රක්ෂන් කියලා කියන්නේ නිවාස ඉදිකර විකුණන ව්‍යාපාරයක් නිසා මේ නිවාස කියන මූලික අවශ්‍යතාවය තමයි මේ සචින්ගේ ව්‍යාපාරයෙන් සිදු කරන්නේ. අපි දැන් යමු ප්‍රශ්න අංක 3. සචින්ගේ ව්‍යාපාරයේ ශක්තියක් නොවන්නේ කුමක්ද? අපි දන්නවා අපි ව්‍යාපාර පසුබිම මාතෘකාව යටතේ අපි අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ පසුභාගයේදී අපි ඉගෙන ගත්තා ව්‍යාපාරයකට මේ පරිසර සාධක තුලින් අපිට ලැබෙන ශක්තියින් සහ දුර්වලතාවයන් පිළිබඳවත් අපි කතා කළා. ශක්තියක් කියලා කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යෑමේදී අපිට ධනාත්මක දෙයක්. ව්‍යාපාරය සාර්ථකව කරගෙන යාමට අපිට ඉවහල් වන සාධක තමයි මේ ව්‍යාපාරයක ශක්තියින් විදිහට අපි හඳුනගන්නේ. එhmenan අපි බලමු මේ සචින්ගේ ව්‍යාපාරයේ ශක්තියක් නොවන්නේ කුමක්ද කියලා. ශක්තියක් නොවන්නේ. එhmenan මේකේ ගොඩක් ශක්ති දේවල් තියෙනවා. ඒක නිසා ශක්තියක් නොවන්නේ කුමක්ද කියන එක තමයි අපි තෝරගන්න ඕන. සචින් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම. ඒක අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. ශක්තියක් තම පියාගේ සහාය ලැබීම. ව්‍යාපාරිකයෙක් වන තම පියා උපදෙස් දීම, මැදිහත් වීම සචින්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන්න අනිවාර්යයෙන්ම පිටුවහලක් වෙන දෙයක්. දක්ෂ හා පළපුරුදු සේවකයන් සම්බන්ධ කර ගැනීම කියන එකත් අපිට බාර ගන්න පුළුවන් ශක්තියක් විදිහට. මේ කියන කාරණා ඇත්තටම මේවල සමහර දේවල් අපි ඒ පෙළ පොතේ අපේ ආවරණය වුණා. ඒ කරුණු ඒ විදිහටම තියෙනවා. අවසානයේදී තියෙනවා සැපයුම් කරුවන්ගෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය ලැබීම. කියන්නේ සැපයුම් කරුවන් දෙන අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය කියන එක ශක්තියක්ද කියන එක තමයි දැන් අපි තීරණය කරන්න ඕන. එතකොට මේ කාරණා දිහා බලනකොට මේ පළවෙනි 3 අපි දන්නවා අනිවාර්යයෙන්ම ශක්තියින් කියලා. එhmenan අපිට බැහැර කරන්න සිද්ධ වෙන්නේ ශක්තියක් නොවන කාරණේ විදිහට සැපයුම් කරුවන්ගෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය ලැබීම කියන
හතරවන පිළිතුර තමයි අපිට ඉවත් කිරීමට සිද්ධ වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අපිට ගෙවන මුදලත් එක්ක අපිට ගුණාත්මක අමුද්‍රව්‍ය තීරණය කරන්න පුළුවන්. අපි කුමන අමුද්‍රව්‍යද අපි ගන්නේ කියලා. ඒක නිසා අපි දන්නවා ගෙවල් වල වුණත් අපි භාණ්ඩයක් ගන්නකොට අපි හිතමු බාත්රූම් එකකට කොමොඩ් එකක් ගන්නකොට ඒක විවිධ මිල ගණන් යටතේ ඒක තියෙනවා. ඒක නිසා තමාට ඕන ගුණත්වයේ තීරණය කරන්නේ තමා විසින් තමයි. ඒ අනුව වැඩි මුදලක් අපිට ගෙවන්න පුළුවන් නම් වෙළඳපොලේ තරඟකාරී නිෂ්පාදන ඕන තරමක් තියෙනවා. ඒක නිසා අපිට බාර ගන්න බෑ ගුණාත්මක අමුද්‍රව්‍ය ලැබීම ශක්තියක් විදිහට. ගුණාත්මක අමුද්‍රව්‍ය බහුලව වෙළඳපොලේ තියෙන නිසා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 4. සචින්ගේ ව්‍යාපාරයේ සේවකයන් ව්‍යාපාරයට ලබා දෙන දායකත්වය වන්නේ. සේවකයෝ කියලා කියන්නේ කවුද? ව්‍යාපාරයේ කුමන පරිසරයේද? ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරයේ මතකද? ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ ව්‍යාපාරයේ සේවකයන්. මෙන්න අභ්‍යන්තර පරිසරයේ සේවකයන් අපිට ලැබෙනවා. එතකොට සේවකයන් ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ව්‍යාපාරයේ සේවකයන්ගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අපි මේ විෂය නිර්දේශය තුල අපිට ආවරණය වුණා. අපිට ඕනනම් ඒක කියවලා බලන්න පුළුවන් පෙළපොතේ කොහොමද මේවා කරුණු පෙළගස්සලා තියෙන්නේ කියලා. ඒක නිසා අපි බලමු සේවකයන් ව්‍යාපාරයට ලබා දෙන දායකත්වයට වඩාත් ගැළපෙන පිළිතුර මේ පිළිතුර අතරින් කුමක්ද කියලා. ව්‍යාපාර සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පළවෙනි උත්තරය පිළිතුර. නිවැරදි තීරණ ගැනීම, ශ්‍රම ඵලදායීතාවය වැඩි කිරීම සහ ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය. අපි මේ පිළිතුරු දිහා බලනකොට අපිට සිද්ධ වෙනවා දුෂ්කර වුණත් එක පිළිතුරක් තෝරගන්න. මොකද මේකේ තියෙන දේවල් ව්‍යාපාරයේ ඉන්න සේවකයන් කරන දේවල් තමයි. මේකේ තියෙන බොහෝ කටයුතු සේවකයන් කරන දේවල් තමයි. නමුත් සමහර දේවල් මේ පොදුවේ සේවකයන් කරන කරුණුකාරණා නෙමෙයි. ඒ සේවකයන් වර්ගීකරණය කරලා සමහර අය මේ සැලසුම් කටයුතු වගේ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා টপ මැනේජ්මන්ට් කියලා. ඉහළ කළමනාකරණය කියලා. එතකොට සෑම සේවකයෙක්ම සැලසුම් ක්‍රියාත්මක කරනවද? අනිත් අය ලව්වා මේක කරන්න ටාගට්ස් කියලා එහෙම කරනවද? පොදුවේ එහෙම නැහැ. සනීපාරක්ෂක සේවකයා වගේ එක්කෙනෙක් ගත්තොත් එහෙම එයා කරන්නේ බොහෝ විට එයාට කියන දේ. අර දිනපතා එකම දෙයක් කරන පුද්ගලයෙක්. සේවකයන්. හරි. ඒක නිසා අපිට සැලසුම් ක්‍රියාත්මක කිරීම සෑම සේවකයෙකුටම අපිට පොදු කරන්න බැරි නිසා මම මේ පිළිතුරට වන් එච්චර කැමති නෑ. මන් දැන් බලනවා තීරණ ගැනීම ගත්තොත් එහෙම හැමෝම තීරණ ගන්නවද? සමහර අයට ප්‍රායෝගිකව තීරණ ගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට සමහරවිට ඒගොල්ලන්ට කරන්න තියෙන එකම දේ ඒගොල්ලන්ට කියලා දීලා තියෙනවා. සනීපාරක්ෂක සේවකයන් නම් එයාට තියෙන්නේ ක්ලීනින් සර්විස් එක. එහෙම නැත්නම් පිරිසුදු කිරීම කරන්න. එතන මහා සංකීර්ණ තීරණ ගන්න දෙයක් නැහැ එයාට. එයාට අවශ්‍ය සම්පත් ටික දෙනවා නම් ඔහුට තියෙන්නේ ඔහුගේ ඒ දිනපතා අපි කරන පුරුදු පුහුණු වෙච්ච ඒ කර්තව්‍ය ඔහුට පවර්ණ ලද වැඩ කොටස කරගෙන යෑම. ඒක නිසා හැමෝම තීරණ ගන්න පෙළඹෙන්නේ නැහැ. තුන්වෙනි එක ශ්‍රම ඵලදායීතාවයේ වැඩි දියුණු කිරීම. අන්න එතන පොඩි මේකක් තියෙනවා. ඒක පොදු දෙයක්. හැමෝම ඵලදායී විදිහට වැඩ කරන්න ඕන. ඉහළ කළමනාකරණීය වේවා, මධ්‍ය කළමනාකරණීය වේවා, එහෙම නැත්නම් පහළ ඉන්න සේවකයන් වැඩ කරන කට්ටිය. මේ අය
මේ කුමන තරාතිරමක පුද්ගලයෙක් වුණත් ඵලදායීතාවය. මොකද්ද ඵලදායීතාවය කියලා කියන්නේ? ඵලදායීතාවය කියලා කියන්නේ නිවැරදි දේ හරියට කරන එක. නිවැරදි දේවල් හරියට කරන එක. එතකොට තමයි අපිට ඵලදායීත්වය වැඩි කරගන්න පුළුවන්. ඒක නිසා මේ පිළිතුර අපිට තරමක් හොඳ එකක්. ව්‍යාපාර කටයුතු සුපරීක්ෂණය. නැවත වතාවක් මේ සුපරීක්ෂණය කියලා කියන්නේ සමහර අය විතරයි ඒක කරන්නේ. වැඩ බලන කට්ටිය ඉන්නේ කොට්ටාසයක් විතරයි. එහෙමනම් අපිට බාර ගන්න සිද්ධ වෙනවා මේකෙන් ශ්‍රමඵලදායීතාවය වැඩි කිරීම කියන පිළිතුර. හොඳයි. ප්‍රශ්න 4කට අපි උත්තර දුන්නා. අපි දැන් බලමු ප්‍රශ්න අංක 5. ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන ලද වැලි අයත් වන නිෂ්පාදන සාධකය වන්නේ කුමක්ද? වැලි කියන එක. හරි? එතකොට අපිට හම්බෙනවා පිළිතුරු 4ක්. මොනවද? පළවෙනි එක තමයි භූමිය, දෙවන පිළිතුර ශ්‍රමය, තුන්වෙනි එක ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. එමනම් අපි දන්නවා ප්‍රාග්ධනය කියන්නේ මිනිසා විසින් සකස් කරන ලද දේවල් කෘතිමව, ශ්‍රමය කියන්නේත් ඒ අපි දෙන දායකත්වය. මිනිසුන් විසින් තමාගේ හැකියාවෙන් කරන දායකත්වය. ව්‍යවසාය කියන්නේ කටයුතු මෙහෙයවීම. නමුත් අපි කතා කරන්නේ මෙතන වැලි පිළිබඳව. වැලි කියලා කියන්නේ මෙන්න මේ භූමිය කියන එක. ස්වාභාවිකව අපිට ලැබෙන සම්පතක්. ඒක නිසා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන වැලි කියන එක තියෙන තැන් තියෙනවා, මුහුදේ තියෙනවා, ගඟේ තියෙනවා. හරි? එහෙම නැත්නම් ගොඩබිම තියෙන්න පුළුවන්. හරි? අන්න ඒ වැලි ගැන තමයි අපි කතා කරන්නේ. එහෙම නැතුව අපිට ගෙදරට ගෙනත් දෙන වැලි කියුබ් එක ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. පොදුවේ අපි භාවිතා කරන වැලි කියලා කියන්නේ එහෙමනම් මෙන්න මේ පළවෙනි කාණ්ඩයට අයිති සම්පතක්. එහෙනම් අපි දැන් මේ ඡේදය අසුරින් අපිට පිළිතුරු දෙන්න තියෙන ප්‍රශ්න අංක 5ට අපි සාර්ථකව අපි දැන් පිළිතුරු දීලා තියෙනවා. හොඳයි. 6 වෙනි ප්‍රශ්නය. තම දක්ෂතා හා හැකියා ප්‍රයෝජනයට ගනිමින් පවරන ලද ව්‍යාපාර කාර්යය ඉටු කරන පුද්ගලයන් වන්නේ කවුරුන්ද? කළමනාකරුවන්, සැපයුම්කරුවන්, අයිතිකරුවන් සහ සේවකයන්. දැන් බලන්න දක්ෂතා හා හැකියා ප්‍රයෝජනයට ගනිමින් කුමන දක්ෂතාවයක්ද කුමන හැකියාවක්ද කියන එක වැදගත්කමක් නැහැ. තමාට තියෙන ඒ දේවල් භාවිතා කරමින් තමාට පවරන ලද ව්‍යාපාර කාර්යය ඉෂ්ට කරන පුද්ගලයා. දැන් ඕගලන්ට තේරෙනවා තමාට පවරන ලද ව්‍යාපාර කාර්යය ඉෂ්ට කරන පුද්ගලයන් කියලා කියනකොට අපිට මොකද්ද සිතට දෙන්නේ මෙතන? මොන පරිසරයේද? ව්‍යාපාරය. අභ්‍යන්තර පරිසරය. මේ කතා කරන්නේ අභ්‍යන්තර පරිසරයේ කවුරු හරි ගැන. හරි? එමනම් පවරන ලද කාර්ය හරියට කරන පුද්ගලයන්ට කළමනාකරුවන් කියලා කියනවද? කළමනාකරුවන් විතරක්ද තමාට අධ්‍යක්ෂ මණ්ඩලය තුලින් එහෙම නැත්නම් ව්‍යාපාරයේ හිමිකරුවන් තුලින් දෙන කාර්යයන් නිසි ලෙස ඉෂ්ට කරන්නේ කළමනාකරුවන් විතරක්ද? එතකොට අයිතිකරුවන් එහෙම කරන්නේ නැද්ද? අයිතිකරු කියන්නේ එහෙම වැඩ කරන කොට්ටාසයක්ද? තමාට අයිතිකරුටත් වැඩ පවරනවද කවුරු හරි? ඒ වගේ අපිට තර්ක කරන්න පුළුවන්. සැපයුම්කරුවන් කියලා කියන්නේ අපිට සම්පූර්ණයෙන්ම තේරෙනවා මෙයා බාහිර පරිසරයේ එක්කෙනෙක්. බාහිර පරිසරයේ එක්කෙනෙක් ව්‍යාපාර කටයුතු කරන්න එනවද? එයා අපේ ගණදෙනුකරුවෙක් වෙන්න පුළුවන්. නමුත් එයා අපේ ව්‍යාපාරයේ තියෙන කාර්යයන් එයාට පවරන්නේ නෑනේ අපි. එමනම් මෙයා කොහෙත්ම මේකට අදාළ නෑ. සේවකයන්. අන්න බලන්න මේකෙදී වඩාත් ගැළපෙන පිළිතුරු වන්නේ සේවකයන්. සේවකයන් කියලා කිව්වෙන් පස්සේ සියලුම කොට්ටාසය අයිති වෙනවා ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ අයිතිකරුවන් විසින් මේ කාර්යයන් කර ගැනීම සඳහා වැටුපක් ගෙවමින් සේවයේ යොදවා සිටින ඒ පිරිසට තමයි අපි කියන්නේ ව්‍යාපාරයේ සේවකයින්. එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා
එම්ප්ලොයිස්ලා කියලා. එම්ප්ලොයිස්ලා. අයිතිකරු කියලා කියන්නේ එම්ප්ලොයර්ස්ලා. මේගොල්ලෝ තමයි මේ අයව යොදවන්නේ වැටුපක් දීලා. හරි. එහෙනම් පිළිතුර සේවකයා. 7 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශ්ව හා සාධක එක පරිසරය ලෙසද ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශ්ව සහ බලවේග දෙක පරිසරයේ ලෙසද. එක පරිසරය මොකද දන්නේ. ඊට පස්සේ දෙක පරිසරයේ ලෙසද හැඳින්විය හැක. දැන් මොකක්ද අහන්නේ? ඒක එච්චර තේරුමක් අපිට එන්නේ නැහැ. තේරුම ලැබෙන්නේ අපි ඊළඟ කොටස කියනකොට. ඉහත 1 හා 2 සඳහා සුදුසු පද පිළිවෙලින් දැක්කන පිළිතුර තෝරන්න. දැන් මේක කියනකොට අපිට මේ හරියට අදහසක් ගැලපුණේ නැහැ. එක පරිසරය කියලා කියන්නේ මොකක් හරි එක කියන තැන හිස්. ඒ වචනේ නැති හන්ද තමයි අපිට නුහුරු බවක් දැනුනේ. අපිට තේරුමක් මෙතනින් ආවේ නැත්තේ. ඒක නිසා අපි දැන් බලමු ඔය 1 2 කියන තැන් වලට ගැලපෙන්නේ මොකද්ද කියන එක තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. එhmenan දැන් අපි නැවත කියවලා බලමු. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන විවිධ පාර්ශ්ව හා සාධක ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන අය කවුද? ඒ වගේම ව්‍යාපාරයෙන් පරිබාහිරව මේ දෙකේ වෙනස ඒක තමයි. පාර්ශ්ව හා සාධක කියන එක තැන් දෙකටම තියෙනවා. ව්‍යාපාරයේ ඇතුළත සහ ව්‍යාපාරයෙන් පිටත කියන ඒ දෙක තමයි මෙතන මේ දෙක වෙන්වන සාධකය. ඒ දෙගොල්ලොන්ට කියන වඩාත් ගැලපෙන වචනේ මොකද්ද? අභ්‍යන්තර බාහිර, අභ්‍යන්තර ආර්ථික, බාහිර අභ්‍යන්තර සහ අභ්‍යන්තර නෛතික. එමනම් අපි දන්නවා මේ ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන සහ ව්‍යාපාරයෙන් පිටත ක්‍රියාත්මක වන මේ වගේ බලවේග අපි වෙන් කරගන්න තමයි අපි ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ විදිහට අපි සාධක හඳුනගත්තේ. එහෙනම් ඕගොල්ලන්ට මතක ඇති ව්‍යාපාර බාහිර පරිසරයේ තමයි අපි දැක්කේ සැපයුම් කරුවන්, ගනුදෙනු කරුවන්, ඒ වගේම රජය, ආර්ථික පරිසරය, නෛතික පරිසරය, දේශපාලන පරිසරය, ඒ වගේ අපි ආයතන අපි දැක්කේ. එහෙනම් මේකට ගැලපෙන පිළිතුර තමයි අපිට බාර ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ප්‍රථම පිළිතුර. අභ්‍යන්තර සහ බාහිර කියන වචනේ දැම්මොත් තමයි අපිට මේකෙන් හොඳ තේරුමක් එන්නේ. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන විවිධ පාර්ශ්ව හා සාධක අභ්‍යන්තර පරිසරයේ ලෙසද ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශ්ව සහ බලවේග බාහිර පරිසරයේ ලෙසද හැඳින්විය හැක. දැන් අපිට හොඳ තේරුමක් අපිට මේ වාක්‍යයෙන් අපිට ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නේ මත්පැන් මත්ද්‍රව්‍ය හේතුවෙන් වර්තමාන තරුණ පරපුරට විශාල ලෙස පරිහානියට පත්ව ඇත. මේ හේතුවෙන් වර්තමානයේ රජය මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අරගෙන ඇත. මෙහි දැක්කන බාහිර පරිසර සාධකය වන්නේ දේශපාලන පරිසරයේද, ආර්ථික පරිසරයේද, නෛතික පරිසරයේද, තාක්ෂණික පරිසරයේද. මොකක් ගැනද මෙහි කතා කරන්නේ? මෙහි කතා කරන්නේ මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණ පරපුර මුදවා ගැනීම සඳහා රජය විසින් මේක මැඩලීම සඳහා රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගත්තලු. මේ ක්‍රියාමාර්ග ගන්න බාහිර පරිසර සාධකයේ කුමක්ද කියලා තමයි අහන්නේ. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, තාක්ෂණික පරිසරය. මොකද අපි දන්නවා මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද? ඒක තහනම් උත්තේජකයක්.
ඒක නිසා ඒක නීති විරෝධී කටයුත්තක්. ඒක නිසා නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා තියෙන රාජ්‍ය යන්ත්‍රණයට අපි කියන්නේ මොකද්ද? නෛතික පරිසරය කියලා. ඒකට ක්‍රියාත්මක වන පරිසර බලවේගය තමයි නෛතික පරිසරය කියන බාහිර පරිසර බලවේගය. හොඳයි. අපි යොමු වෙමු 9 වෙනි ප්‍රශ්නයට. 9 වෙනි ප්‍රශ්නයේදී අපිට ලැබෙනවා ටේබල් එකක්. අපිට වගුවක් ලැබෙනවා. වගුවේ තියෙනවා x කියලා පැත්තක් y කියලා පැත්තක් තියෙනවා. x තීරුවේ බාහිර පරිසර සාධකද? එහෙමනම් x තීරුවේ පෙන්වන්නේ බාහිර පරිසර සාධක. y තීරුවේ පෙන්වන්නේ නිදර්ශනයක් ඒකට. මේකට අයත් නිදසුනක්. මේ දේශපාලන පරිසරය තුල තියෙන ඒකෙන් සිද්ධ වෙන මොකක් හරි දෙයකට නිදර්ශනයක් තමයි ඉස්සරහා පැත්තේ තියෙන්නේ. එහෙනම් අපිට තියෙන්නේ දැන් මොකද්ද තියෙන්නේ? x තීරුවේ තියෙන ප්‍රකාශවලට එහෙම නැත්නම් ඒ තියෙන සාධකවලට y තීරුවේ තියෙන නිදර්ශනයන් ගලපන්න කියලා තමයි අපි මේ ප්‍රශ්නෙන් අපෙන් අපේක්ෂා කරන්නේ. හොඳයි අපි බලමු. අපි ඉරි ගහගෙන බලමු මොනවද ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් පිළිතුරක් හොයන්න. අපි ඉස්සෙල්ලාම අපේ තියෙන දැනුම භාවිතා කරලා අපි දේශපාලන පරිසරයට ගැලපෙන්නේ රැකියා නියුක්තියද, ඩිජිටල් තාක්ෂණයද, අයවැය ප්‍රතිපත්තිද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියද? අපි දන්නවා දේශපාලන පරිසරයේ විසින් තමයි රජයේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ. අයවැය ප්‍රතිපත්තිය. ඒක නිසා මම මේක මෙතනට යා කරනවා. ඊට පස්සේ ආර්ථික පරිසරයට මෙතනින් ගැලපෙන්නේ මොනවද? රැකියා නියුක්තිය, ඩිජිටල් තාක්ෂණය, අයවැය ප්‍රතිපත්තිය අපි දැන්ටමත් තෝරගෙන තියෙන්නේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ආර්ථික පරිසරයට ටිකක් නෑ. ඒකට ගැලපෙන දේ තමයි රැකියා නියුක්තිය. ආර්ථික පරිසරයේ තමයි මේ රැකියා නියුක්තිය කියන සාධකය උදාහරණය අපිට ගලප ගන්න පුළුවන් වෙන්නේ. නෛතික පරිසරය කියන්නේ දැන් අපිට දැන් ටිකයි තියෙන්නේ තෝරගන්න. නෛතික පරිසරය කියන්නේ මොන හරි යම්කිසි නීතියක් ක්‍රියාත්මක වන නියාමනය කරන ආයතනයක් තමයි ඒකට ගැලපෙන්නේ. එහෙමනම් අපිට තේරෙන්නේ මෙන්න මේක. 3ට ගැලපෙන්නේ D. එහෙමනම් තාක්ෂණික පරිසරයට දැන් ඉතිරි වෙන්නේ තාක්ෂණය කියන වචනේම තියෙනවා ඩිජිටල් තාක්ෂණය. එහෙමනම් අපිට ගැලපෙන්නේ කොහොමද පිළිතුර දෙන්නේ? නම්බර් 1 එකට ගැලපෙන්නේ D කියන එක අපිට හරියන්නේ නැහැ. කන්ද මේ පිළිතුර අපිට බාර ගන්න බෑ. 2ේදී කියනවා එකට ගැලපෙන්නේ A කියලා. ඒකත් හරියන්නේ නැහැ අපිට. 3ේදී කියනවා එකට C. අන්න ඒක හරි. එකට C, දෙකට Aද කියලා බලන්න. 2ට A ඒකත් හරි. 3ට D හරි. 4ට B. අපේ පිළිතුර මෙන්න මෙතන හම්බ වෙනවා අපිට. මෙන්න මේකෙදි අපේ පිළිතුර අපිට සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. ඒක නිසා අපි තෝරගන්නවා 3 වෙනි පිළිතුර. අපිට ඕනනම් 4 වෙන එක දිහා නිකමට බලන්න පුළුවන්. දේශපාලන පරිසරයට පාරිභෝගික අධිකාරිය කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අනිකුත් දේවල් පරීක්ෂා කිරීමේ තීරමක් නැහැ. අපි යොමු වෙමු 10 වෙනි ප්‍රශ්නෙට. දේශීය ව්‍යාපාරවලට ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑමක් වන්නේ විදේශීය ප්‍රාග්ධනයේ රට තුළට ඇතුළට ගලා ඒම. ඒක හොඳ දෙයක්. අහිතකර දෙයක් නෙමෙයි. දේශීය භාණ්ඩ සඳහා විදේශීය වෙළඳපොළ ලබාගත හැකි වීම. ඒකත් හොඳ දෙයක්. ඒක ඇත්ත. අවස්ථාවක් ඒක. ඒක අහිතකර දෙයක් නෙමෙයි. දැඩි තරඟකාරීත්වයට මුහුණ දීමට සිදුවීම අපි පොඩ්ඩක් ඒක ඔන්න තියාගමු. ඔන්න දැන් හොඳ දෙයක් වගේ පේනවා. ගැළපෙන දෙයක් වගේ පේනවා. ඊට පස්සේ නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන් නම් ඒක අහිතකර වෙනවද? නැහැ. එමනම්
අපි සොයාගත්ත පිළිතුර අපි අනුමාන කළ පිළිතුර මෙන්න මේක තමයි අපිට තියෙන අවාසිය. දේශීය ව්‍යාපාරවලට ගෝලීය පරිසරයෙන් සිදුවෙන තර්ජනයක් තමයි මේ තරගකාරීත්වය කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ලංකාවේ හදන වෙසක් කූඩුව ඒකට තාක්ෂණය භාවිතා කරලා හොඳට හදපු වෙසක් කූඩු ආනයනය කරනවා. එතකොට මොකද වෙන්නේ? අර වීදිවල වෙසක් කූඩු විකුණන අර උණගස් බටපතුරු වලින් කරන අයට මේ නවීන තාක්ෂණයෙන් අපිට ගුණාත්මක භාවයෙන් ඉහළ අපිට ලැබෙන ඒ විදේශීය රටවලින් අපිට ආනයනය කරන දේවල් තර්ජනයක් බවට පත් වෙනවා. 11 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරික ශක්තියින් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න අර ව්‍යාපාර පරිසරය තුල අපි සාකච්ඡා කරපු ශක්තියින් කියන එක. මොනම් ශක්තියින් පමණක් දැක්වෙන පිළිතුර තමයි තෝරන්න කියන්නේ. ශක්තියින් පමණක් දැක්වෙන පිළිතුරක් තෝරන්න. කලවම් වෙලා තියෙන්න බෑ. හරි? එමනම් අපි බලමු. ශක්තියින්ද නවනගර නිර්මාණය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම සුවිශේෂී නිෂ්පාදන ක්‍රම. අපි පොඩ්ඩක් තියමු. ඒක ඇතුලේ ශක්තියින් තියෙන බවත් පේනවා. නමුත් ඊට වඩා හොඳ පිළිතුරු තියෙන්න පුළුවන්. නවනගර නිර්මාණය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම කළමනාකරුවන්ගේ අත්දැකීම. හොඳයි. ඊළඟ එක අපි බලමු. කළමනාකරුවන්ගේ අත්දැකීම් සුවිශේෂී නිෂ්පාදන ක්‍රම පිළිගත් සන්නාම නාමයක් තිබීම. අන්න හොඳ පිළිතුරක්. තරගකරුවන් බිහිවීම ශක්තියක් වන්නේ නැහැ. සමහර වෙලාවට පුළුවන් අධිවේගී මාර්ග ඉදිකිරීම ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම. නමුත් මේ පිළිතුරු දිහා බලනකොට අපිට මෙන්න මේ තුන්වෙනි පිළිතුරේ තමයි අපිට හොඳ විශේෂත්වයක් දකින්න පුළුවන් වෙන්නේ. කළමනාකරුවන් අත්දැකීම් සහිත අය වීම ව්‍යාපාරයකට ශක්තියක්. ව්‍යාපාරයේ සතුව සුවිශේෂී නිෂ්පාදන ක්‍රම තියෙනවා නම් අනිකුත් අයට නැති අනිවාර්යම ශක්තියක්. පිළිගත් සන්නාම නාමයක් තිබීම ව්‍යාපාරයේ අලෙව කටයුතු හොඳින් කරගෙන යාමට අපිට උපකාරී වෙනවා. එහෙමනම් අපිට පුළුවන් බාර ගන්න මෙන්න මේ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට. හොඳයි. අපි යොමු වෙමු 12 වන ප්‍රශ්නයට. ව්‍යාපාරික ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, වෙළඳපොළ කොටස, භාවිතා කරන බලශක්ති ප්‍රමාණය යන සාධක යොදාගන්නේ අන්න දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති. ව්‍යාපාර වර්ගීකරණයේදී අරමුණු අනුව ව්‍යාපාරය වර්ග කිරීමේදීද අපිට බාර ගන්න බෑ. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදීද අපි පොඩ්ඩක් එක තියාගමු. හිමිකාරත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගය කිරීමේදී. පිහිටීම අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී. මේ සමහර බොරු පිළිතුරුත් තියෙනවා. පිහිටීම අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කියන්නේ මොකක්ද? ඒ තියෙන ස්ථානය අනුව එහෙම වර්ගීකරණයක් අපි ඉගෙන ගත්තෙත් නැහැ. හිමිකාරත්වය අනුව නම් අපි ඉගෙන ගත්ත වර්ගීකරණයක් පුද්ගලිකව අයිති වෙන පුද්ගලික ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, රාජ්‍ය ව්‍යාපාර ඒක අපි දැක්කා. හරි. නමුත් අපි කතා කරන්නේ ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, වෙළඳපොළ කොටස, බලශක්ති ප්‍රමාණය. අරමුණු අනුව කියන්නේත් මොනවද? ලාභ ලැබීමේ අරමුණු ඇතුව කරන ව්‍යාපාර සහ වෙනත් අරමුණු සාක්ෂාත් කරගන්න ක්‍රියාත්මක කරන ව්‍යාපාර. එහෙමනම් අපිට ලැබෙන පිළිතුර තමයි පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීමේදී තමයි මොනතරම් ව්‍යාපාරයේ විශාලත්වයක් තියනවාද කියන එකට සාධක තමයි විශාල ව්‍යාපාරයක් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන, විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වෙන, සමහර වෙලාවට විශාල වෙළඳපොළකට හිමිකම් කියන, භාවිතා කරන බලශක්ති ප්‍රමාණය ඉතා අධික නම් අන්න ඒවා තමයි අපිට මේ පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීමේදී අපිට
යොදා ගන්න පුළුවන් සාධක. 13 වන ප්‍රශ්නය. ඒක පුද්ගල ව්‍යාපාරික ව්‍යාපාරික කටයුතු වල සාර්ථක බව රඳා පැවතීමට ඇති මූලික හේතුව ලෙස දැක්විය හැක්කේ. මූලික හේතුව. මොන මතක තියාගන්න. මූලික හේතුව තමයි අපෙන් අහන්නේ. ඕකේ. තනිව ලාභ ලබාගත හැකිවීම. ඒක එච්චර ගැළපෙන පිළිතුරක් නෙමෙයි. හිමිකරුගේ දක්ෂතාවය හා කැපවීම. ලියාපදිංචිය අනිවාර්ය නොවීම. අපි ඒ හන්දා නෙමෙයිනේ අපි තනි පුද්ගල ව්‍යාපාරයක් අපි තෝරගන්නේ. උනන් තව ව්‍යාපාරයක් තියෙනවා අනිවාර්ය නැති ලියාපදිංචිය. හවුල් ව්‍යාපාරත් ව්‍යාපාරේ ලියාපදිංචිය අනිවාර්ය නැහැ. ප්‍රාග්ධනයේ අයිතිකරු විසින්ම යෙදවීම. ප්‍රාග්ධනයේ අයිතිකරු විසින්ම යෙදවීම. ඊට වඩා අපිට ගැලපෙන පිළිතුර තමයි තනි පුද්ගලයෙක් කියලා කියන්නේ අපි ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් එහෙම වඩා වැදගත් වන්නේ ඒ ව්‍යාපාරයේ කටයුතු කුමන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක. සිද්ධ වෙන්නේ කියන එක. කළමනාකරණය කාගේ අධීක්ෂණය යටතේද සිද්ධ වෙන්නේ. සේවකයන් මෙහෙවීම කාගේ අධීක්ෂණය යටතේද තීරණය වෙන්නේ. කවුද තීරණය ගන්නේ? අන්න ඒ කියන කාරණා. එවනම් ඒවට බලපාන ප්‍රධාන සාධකය තමයි මේ හිමිකරුගේ දක්ෂතාවය හා කැපවීම. එහෙම නේද? හිමිකරුගේ දක්ෂතාවය හා කැපවීම කියන සාධකය තමයි මේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ව්‍යාපාරේ පැවැත්වීමේදී සුවිශේෂීම හේතුව විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ව්‍යාපාර සංවිධාන කෙරෙහි බලපාන අනපනත් කීපයක් පහත දැක්වේ. 2007 අංක 7 දරන සමාගම් පනත, 1890 හවුල් ආඥා පනත, 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත සහ 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත. එතකොට අපි මේ න්‍යායාත්මක කරුණු අනාවරණය කිරීමේදී මම අපේ දරුදැරියන්ගෙන් ඉල්ලා සිටියා අපිට තිබ්බේ ඉතාමත් අනපනත් කුඩා ප්‍රමාණයක් විතරයි. මං හිතන්නේ 10ක්වත් ඉක්මවා යන්නේ නැති තරම්. ඒක නිසා මම සිසුන්ගෙන් ඉල්ලීමක් කරා මේ සියල්ල නිවැරදිව මතක තියාගන්න කියලා. මෙන්න මේ ආකාරයෙන් ප්‍රශ්න සකස් වෙන්න පුළුවන් නිසා. එවනම් ඒ කාරණාව අපි මතක් කරමින් අපි දැන් බලමු ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? ඉහත අනපනත් අතරින් හවුල් ව්‍යාපාර වලට පමණක් බලපාන පනත එහෙම නැත්නම් පනත්. ඒ කියන්නේ එකක් වෙන්න පුළුවන් ඊට වඩා වැඩියෙන් ඒවා වෙන්න පුළුවන් අදාළ වන්නේ. එhmenan මේක අපි කතා කරන්නේ හොඳට මතක තියාගන්න හවුල් ව්‍යාපාරවල දෘෂ්ටි කෝණය. හවුල් ව්‍යාපාරවලට අදාළ පනත් ගැන තමයි අපි මෙතන සාකච්ඡා කරන්නේ. හවුල් ව්‍යාපාරවලට අදාළ පනත් මොනවද? A 2007 අංක 7 දරන සමාගම් පනත. ඒක අදාළද නැද්ද? මේක සමාගම් පනතනේ. මේ සමාගම් පනත හවුල් ව්‍යාපාරවලට අදාළද? මොකද්ද ඔයගොල්ලෝ හිතන පිළිතුර? අදාළ නෑ කියලාද? හවුල් ව්‍යාපාරවලට සමාගම් පනතත් අදාළ වෙනවා. 890 හවුල් ආඥා පනත සම්පූර්ණයෙන්ම හවුල් ව්‍යාපාරවලටම පිහිටවපු පනතක්. ඊට පස්සේ 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතත් හවුල් ව්‍යාපාරවලට අදාළ වෙනවා. කොහොමද අදාළ වෙන්නේ? 2007 අංක 7 දරන සමාගම් පනත හොඳින් මතක තියාගන්න. මෙන්න මෙතනදී තමයි මොකද්ද අවධාරණය කරේ? හවුල් ව්‍යාපාරයක අවම හවුල් කරුවන් ගණන දෙවෙනි එක මොකද්ද? උපරිම හවුල් කරුවන් ගණන. ඒ දෙක
ඒ ඉලක්කම් දෙක අපිට ආවරණය වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. ඒක නිසා බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සමාගම් පනත කියලා දැක්ක ගමන් මේක හවුල් ව්‍යාපාරයට අදාළ නෑ කියලා මේ පිළිතුර බාරගන්නේ නෑ. ඒක නිසා මං ඕගලන්ට අවධාරණයෙන්ම කියනවා 2007 අංක 7 දරන සමාගම් පනත මං මේක විශේෂ නිර්දේශය සාකච්ඡා කිරීමේදීත් විශේෂයෙන් මතක් කළා. ඕගලන්ට මතක ඇති සමහර සිසුන්ට හොඳට මතක තියාගන්න මේක සමාගම් පනත වුණාට මේක හවුල් ව්‍යාපාරවලටත් අදාළ වන පනතක්. ඒකට උදාහරණයක් තමයි මම දුන්නේ. සියලුම දේවල් නෙමෙයි මේකේ තමයි කියලා තින්නේ අවම හවුල්කරුවන් ගණන 2ක් බවත් උපරිම හවුල්කරුවන් ගණන 20ක් කියන ඒ අවශ්‍යතාවය හඳුන්ලා තින්නේ එතන තමයි. එහෙමනම් 18.90 හවුල් ආඥා පනත ඒ වගේම වංචා වැළැක්වීමේ ආඥා පනතත් අපිට අදාළ වෙනවා. මොකද අපි කිව්වා මේ අනපනත් ඔක්කොම හවුල් ව්‍යාපාරවල තියෙන යම් යම් අක්‍රමිකතා වැළැක්වීමට තමයි අපි මේවා භාවිතා කරන්නේ. අර ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 18කට වඩා වැඩි වෙනකොට අපි කියනවා ඒක අනිවාර්යෙන්ම ලියාපදිංචි කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේ. හරි. එහෙමනම් ABC කියන එක ඒ පිළිතුරත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. හොඳයි අපි 15 වෙනි ප්‍රශ්නයට යමු. රජයේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රාජ්‍ය ඍජු පාලනයට අයත් වන ආයතන හඳුන්වනු ලබන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, සංස්ථාපිත සමාගම්. මොකද්ද කියන්නේ? රජයේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන මුළුමනින්ම රාජ්‍ය ඍජු පාලනයට අයත් ආයතන හඳුන්වනු ලබන්නේ සංස්ථා, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සමාගම්. මේ තුනම අපිට බාර ගන්න බෑ. එhmenan අපේ පිළිතුර රාජ්‍ය දෙපාර්තමේන්තු කියලා අපි තෝරගන්න. හොඳයි. 16 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කිරීම සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශය. හොඳට මතක තියාගන්න ප්‍රශ්නේ බලන්න. මෙතන කියන්නේ සාවද්‍ය ප්‍රකාශය කියන්නේ වැරදි ප්‍රකාශයක් මෙතන තියෙනවා. මොකක්ද ඒ වැරදි ප්‍රකාශය? ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කිරීම හා අදාළව. ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඒක වැරදි ප්‍රකාශයක්ද? නෑ. ඒක හරි. 1972 අංක 5 දරන සම්පකාර පනත මගින් යටතේ සම්පකාර සමාගම් ලියාපදිංචි කළ යුතුය. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල නාමය ලියාපදිංචි කිරීමෙන් නීතිමය පුද්ගල භාවයක් ලැබේ. සංස්ථාපිත සමාගම් ලියාපදිංචිට අදාළ පනත වන්නේ අංක 7 දරන සමාගම් පනතයි. මේ ඔක්කොම හරි. මෙන්න මේක දිහා බලන්න. ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානවල නාමය ලියාපදිංචි කිරීමෙන් නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවද? නෑ. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම කිසිසේත්ම නෛතික පුද්ගල භාවයක් හිමිවීමට අදාළ කාරණයක් නොවේ කියන එක අපි ඉගෙන ගත්තා. ඒක නිසා සාවද්‍ය ප්‍රකාශයේ විදිහට අපි මේක බාරගන්නවා. ගිණුම් කරන්නේ මූලික අරමුණ ලෙස සලකනු ලබන්නේ 17 වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද යන්න දැන ගැනීම. ගිණුම් කරන්නේ මූලික අරමුණ ව්‍යාපාර කෙරෙහි ඇල්මක් ඇති පාර්ශව වලට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීම, නීතිමය අවශ්‍යතා ඉටු කිරීම, ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම. මොකද්ද මේකෙන් මූලික අරමුණ? මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද යන්න දැන ගැනීම අවශ්‍යද වුණත් ඒක මූලික අරමුණ නෙමෙයි. ඇල්මක් ඇති පාර්ශව වලට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපීම. ඒක තමයි පිළිතුර. ගිණුම් කරන්නේ අරමුණ වන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් පමණක් නොවේ, ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් ඇතිවන සියලුම පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම. 18 වන ප්‍රශ්නය. නැවත වතාවක් ගිණුම් කරණය පිළිබඳ මාතෘකාවක්. දැන් අපි
මාරු වෙලා තියෙනවා ගිනුම් කරන අධ්‍යයනය කියන කොටසට. දැන් අපි 17 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි යන්නේ ගිනුම් කරණය හා අදාළ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. ගිනුම් කරණය මගින් විවිධ ස්වරූපයේ වාර්තා ඇල්මැති පාර්ශ්වයන්ට සපයනු ලැබේ. මෙම වාර්තා හඳුන්වනු ලබන්නේ ගිනුම් වාර්තා, ලෙජර් ගිනුම්, මූලික සටහන් පොත්, මූල්‍ය ප්‍රකාශන. අපි ඉගෙන ගත්ත ගිනුම් කරන ක්‍රියාවලිය, ඒ ක්‍රියාවලියේදී අපි කිව්වේ මේ තොරතුරු ඇල්මක් ඇති පාර්ශ්වයන්ට ලබා දෙන මාධ්‍ය විදිහට අපි කිව්වේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනවා කියලා. මොනවද මේ මූල්‍ය ප්‍රකාශන? අපි කිව්වා ලාභ ගිණුම හදනවා කියලා. ශේෂපත්‍රය, ඊට පස්සේ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය වැනි මූල්‍ය ප්‍රකාශන කීපයක් අපි හඳුන්වනවා කියලා අපි නිකන් සඳහන් කරා. මේවා ගැන අපි අධ්‍යයනය කරන්නේ 11 වන වසරේදී කියලාත් අපි සඳහන් කළා. එහෙනම් 18 වෙනි ප්‍රශ්නෙට පිළිතුර මූල්‍ය ප්‍රකාශන. 19 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරික සිදු ගණදෙනු හා සිද්ධීන් කීපයක් පහත දක්වා ඇත. හොඳයි. ගණදෙනු හා සිද්ධීන්. එතකොට පළවෙනි මොකද්ද මේකෙන් අහන්නේ? මේ සිද්ධීන් ටික අපි පොඩ්ඩක් බලමු ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. ඉහත ගණදෙනු හා සිද්ධීන්ගෙන් ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගනු ලබන ගණදෙනු වන්නේ. හරි. අපි කිව්වා ඇතැම් ගණදෙනු සහ ඇතැම් සිද්ධීන් අපි ගිණුම් කරන්නට භාජනය කරනවා කියලා. ඒ කියන්නේ ගණදෙනු පමණක්ද අපි ගිණුම්ගත කරන්නේ? නැහැ. ඇතැම් සිද්ධීනුත් අපි කිව්වා ගිණුම් කරන්නට අපි පාදක කරගන්නවා කියලා. ඇතැම් සිද්ධීන් ව්‍යාපාරය තුළ ගින්නක් ඇති වෙලා භාණ්ඩ තොගයක් විනාශ වෙනවා. ඒක සිද්ධියක්. ඒක ගිණුම්ගත කරන්න ඕනද? ඔව්. ඒකෙන් ඇතිවෙච්ච බලපෑම නිසා විනාශ වෙච්ච බඩු ටික ව්‍යාපාරයට අලාභයක් වියදමක් බවට පත් වෙන නිසා, අසාමාන්‍ය අයිතමයක් වෙන නිසා ඒ පිළිබඳ තක්සේරුවක් කරලා අපි ඒක ව්‍යාපාරයේ ගිණුම් වලට ගැලපීමක් කරන්න පුළුවන්. මේක නිසා ඇතැම් සිද්ධීන්ද ගිණුම් කරන්නට අපි භාජනය කරගන්නවා. හොඳයි. පළවෙනි සිද්ධිය තමයි රුපියල් 3000ක බඩු තොගයක් ණයට විකිණීම ගිණුම් කරන්නට අදාළ දෙයක්. අපිට අදාළ දේවල් ගිණුම් කරන්නට අපි භාවිතා කරන දේවල් අපි හරිදාගෙන යමු. රුපියල් 20000ක මාසික වැටුපකට සේවකයෙකු බඳවා ගැනීම. අපි ඒක ගිණුම්ගත කරනවද? සේවකයෙකු බඳවා ගැනීම. සේවකයෙක් බඳවා ගත්ත ගමන් අපි accounts වලට ගන්නවද සේවකයව? රුපියල් 20000ක යන්ත්‍රයක් මිලදී ගැනීමට තීරණය කිරීම තාම මිලදී අරගෙන නැහැ. තීරණයක් ගත්තා. ව්‍යාපාරික තීරණ සමහර වෙලාවල් වලට අපි ගිණුම්ගත කරනවද? නමුත් මෙතෙන්දි තියන්නේ මේ යන්ත්‍රයක් ගන්න තීරණයක් ගන්නවා. ඒක ගන්නවද? නැහැ. රුපියල් 5000ක බඩු තොගයක් විනාශ වීම. අන්න සිද්ධියක් වෙලා තිනවා. මේක අපිට ගන්න සිද්ධ වෙනවා. ඉහත ගණදෙනු හා සිද්ධීන්ගෙන් ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගනු ලබන ගණදෙනු වන්නේ එහෙමනම් A සහ D. A සහ D. අපි තෝරමු A සහ D. හරි. ඉදිරියට යමු. අංක 20. අයිතිකරුවන් යොදන X නිසා අන්න ආපහු මොකද්ද වචනේ දෙන්නේ නැතුව X කියලා දෙනවා. හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම y ලෙස හැඳින්වේ. XY කියන එක කියලා නැහැ. මෙහි X හා Y යෙදුම් වලට අදාළ පිළිතුරු පිළිවෙලින් දක්වන්න. X කියන එකට මේ X කියන එකට ආදායම්ද Y කියන එකට වියදම්ද කියලා දැම්මොත් එහෙම තේරුමක් එනවා. අයිතිකරුවන් විසින් යොදන ආදායම් නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම හැර අනෙකුත් වැඩිවීම වියදම් ලෙස හැඳින්වේ. ඒක අපිට කිසිම ගැළපීමක් තියෙන ප්‍රකාශයක් වෙන්නේ නැහැ. වත්කම් ගත්තත් එහෙම අයිතිකරුවන් විසින් යොදන වත්කම්
නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනෙකුත් වැඩිවීම වියදමක් කොහොමද හිමිකම වැඩි වෙන්න හේතු වෙන්නේ? ඒකත් අපිට බාර ගන්න බෑ. අපි මේක බලමු. අයිතිකරන් යොදන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒක හැර අපි Y විදිහට ආදායම් ගත්තොත් එහෙම අනෙකුත් වැඩිවීම ආදායම් ලෙස හැඳින්වේ. මෙහි X හා Y යෙදුම් වලට අදාළ පිළිතුර. දැන් මේකත් වෙනවා ආදායම් සහ ප්‍රාග්ධනය. අයිතිකරුවන් විසින් යොදන ආදායම් නිසා හිමිකමේ සිදුවන වැඩිවීම හැර හිමිකමේ සිදුවන අනෙකුත් වැඩිවීම ප්‍රාග්ධනය. නෑනේ එකත් මාරු වෙලා තියෙන්නේ. එහෙමනම් අපේ පිළිතුර තමයි 3 වෙනි පිළිතුර. මුලින්ම දාන්නේ ප්‍රාග්ධනය. ඒකෙන් හිමිකම මුලින්ම බිහි වෙනවා. ඊට පස්සේ හිමිකම වැඩි වෙන්න හේතු වෙන ඊළඟ දේ තමයි ව්‍යාපාරේ ආදායම්. ප්‍රාග්ධනයේ නැවත යෙදෙව්වොත් හිමිකම වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ධනාත්මක ගලණය වීම ආදායම් ආවොත් හිමිකම වැඩි වෙනවා. ඒ ආකාරයෙන්ම වියදම් සහ ගැනිලි වලින් ව්‍යාපාරයේ හිමිකම අඩු වෙන්න බලපානවා. 21 වන ප්‍රශ්නය. ව්‍යාපාරික 2018 ජනවාරි 1 වෙනි දිනට ගිණුම් කරන සමීකරණය පහත දක්වා ඇත. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් වලට වගකීම් එකතු කරන්න ඕනේ. එහෙමනම් 2,50,000යි හිමිකම් 1,80,000යි 70,000යි ඒ දෙක එකතු කරායින් පස්සේ 180යි 70යි කියන්නේ 2,50,000 එනවා. ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙනවා. ජනවාරි 5 වන දින කිසියම් ගණදෙනුවක් හේතුවෙන් ඉහත ගිණුම් කරන සමීකරණය පහත දැක්වෙන පරිදි වෙනස් වුණාලු. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම් 2,50,000ක් විදිහට තිබ්බ වත්කම් ටික 2,40,000 වෙලා වත්කම් වල අඩුවීමක් සිද්ධ වෙලා. හොඳින් මතක තියාගන්න. හිමිකම් වලට මොකද වෙලා තියෙන්නේ? හිමිකමුත් රුපියල් 10,000කින් අඩු වෙලා වගකීම් ඒ ගාන හැමම තියෙනවා. 70,000 විදිහටම තියෙනවා. 180 මෙන්න අඩු වෙලා. අඩු වුණේ කීයකින්ද? රුපියල් 10,000කින්. මේකත් රුපියල් 10,000කින් අඩු වුණා. මොකද්ද දැන් අපෙන් අහන්නේ? ජනවාරි මාසේ 5 වන දින සිදු වූ ගණදෙනුව විය හැක්කේ. මේ 5 වෙනි දින මොකක් හරි ගණදෙනුවක් සිද්ධ වෙලා තිනවා. ඒ ගණදෙනුවේ බලපෑමෙන් තමයි දරුවනි මෙන්න මේ වෙනස සිද්ධ වුණේ ගිණුම් කරන සමීකරණයට. අපි දන්නවා සෑම ගණදෙනුවක් සිද්ධ වෙන මොහොතකම ගිණුම් කරන සමීකරණයට යම්කිසි වෙනසක් බලපෑමක් ඇති කරනවා. හිමිකම අඩු වෙන්න බලපාපු මේ ගණදෙනුව විය යුත්තේ කුමක්ද? පළවෙනි එක 10,000ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම. භාණ්ඩ ගත්තොත් එහෙම මොකද්ද වෙන්නේ? අත්පිට මුදලට ගැනීම. ඒකෙන් හිමිකම අඩු වෙන්න පුළුවන්ද? ඇයි මුදල් කියන වත්කම අඩු වෙලා ආපහු ඒ වෙනුවට අපිට ආපහු එනවා මොකද්ද? අලුත් වත්කමක් එනවා. භාණ්ඩ ටිකක් එකතු වෙනවා. ඒ කියන්නේ මුදල් අඩු වුණාට ආපහු ඒක භාණ්ඩ තොගයට එකතු වෙනවා ඒ ප්‍රමාණය. මිලදී ගැනුම් නිසා. එහෙම නේද? ඒකෙන් මොකද්ද වෙන්නේ? එක වත්කමක් අඩු වුණාට ඒ වත්කම අනිත් පැත්තෙන් පිරෙනවා ආපහු. එහෙම නේද? ඒක නිසා 10,000ක භාණ්ඩ අත්පිට මුදලට ගත්තා කියලා හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙන්න ඒක බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ 10,000ක කොමිස් ආදායමක් ලැබුණා කියලා කියන්නේ ආදායම් ලැබෙනවා කියලා කියන්නේ අපි හිමිකම ඉහළ යන්න හේතුවක් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි 10,000ක බැංකු ණය ආපසු ගැනීම. බැංකු ණය ගත්තොත් එහෙම වගකීම්නේ වෙනස් වෙන්නේ. මේකෙදි වගකීම් වෙනස් වෙලා නැහැ. ඒක අපිට පිළිගන්න බැරි මොකද වගකීම් 10,000 70,000 ඒ විදිහටම තියෙන නිසා. 10,000ක අයිතිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. අන්න. එතන නම් යමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ව්‍යාපාරයේ ගැනිලි කියලා කියන්නේ හිමිකම අඩු වෙන්න බලපාන සාධකයක්. ගැනිලි කියලා කියන්නේ අපි
අර අපි යොදවපු ප්‍රාග්ධනයෙන් කොටසක් ආපහු ඉවත් කර ගැනීම හා සමානයි ව්‍යාපාරයේ වියදමක් නොවන නිසා. එමනම් අපේ පිළිතුර තමයි අයිතිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගන්න භාණ්ඩ හෝ මුදල්. ඒකෙන් තමයි මේ 10,000ක් ගත්ත නිසා භාණ්ඩ එහෙම නැත්නම් මුදල් ගත්ත නිසා වත්කම් අඩු වෙනවා. රුපියල් 10,000කින් 2,40,000 වෙනවා. හිමිකමත් 1,80,000 1,70,000 දක්වා අඩුවීමක් සිද්ධ වෙනවා. අපි දැන් බලමු 22 වන ප්‍රශ්නේ. රුසිද්ගේ ව්‍යාපාරයේ තොරතුරු මෙන්න දීලා තියෙනවා පහත. 2018 වර්ෂය තුල යෙදූ අමතර ප්‍රාග්ධනය රුපියල් 50,000යි. වර්ෂය තුල වියදම් කරනවා රුපියල් 20,000ක්. ලැබෙන ආදායම් රුපියල් 60,000යි. 2018 12/31 වන දිනට හිමිකම 2,25,000යි. හිමිකම පෙන්වනවා 2,25,000ක් කියලා. හිමිකම්. හරි. රුසිද්ගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයේ පළවෙනි දින 2018 මේ තියෙන්නේ 12/31. දැන් අපට අහන්නේ 1/1. 1/1 තිබ්බ හිමිකම කොච්චරද කියලා. මොකද මේ තියෙන්නේ වර්ෂය තුල සිදුවෙච්ච යම් ගණදෙනු ටිකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. අමතර ප්‍රාග්ධනයකුත් යොදවලා. ඒ කියන්නේ වර්ෂයේ මැදදී ආපහු ව්‍යාපාරයට සල්ලි දීලා. එහෙමනම් මුලින් තිබ්බ ප්‍රාග්ධනය අඩු ප්‍රාග්ධනයක් තමයි තියෙන්නේ. 50,000කින් අඩු වෙන්නත් ඕන. දැන් මේ අන්තිමට පෙන්නනවානේ කීයක්ද තියෙනවා කියලා. 2018 12/31 වන දින 2,25,000ක් තියෙනවා. නේද? ඒ කියන්නේ අපි මේක ලියමු. 2018 12/31 ප්‍රාග්ධනය. ප්‍රා කියලා මම ලියන්නම්. කීයක්ද? රුපියල් 2,25,000ක්. ඉතින් වර්ෂය තුල රුපියල් 50,000ක ප්‍රාග්ධනයක් අමතර ප්‍රාග්ධනයක් යෙදුවා කියන්නේ එහෙමනම් අපි දැන් අපිට හොයන්න කියන එක දෙයක් තමයි මේ අවුරුද්දේ මුලදී තිබ්බ එක. එහෙමනම් ඒ 50,000 පස්සේ ආව නිසා මම ඒක මෙතනින් අඩු කරනවා. 50,000ක් අඩු කරනවා. 2,25,000න් 1,75,000ට අඩු වෙනවා දැන්. මේ ගණදිනුවේ බලපෑම. 1,75,000ක ප්‍රාග්ධනයක් මුලින් තියෙන්න ඇති. ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ? නැවත වතාවක් පේන්න සලස්සන්නම්. වියදම් කියන්නේ හිමිකම අඩු වෙන්න බලපාන දෙයක්. මේ වර්ෂය තුල සිද්ධ වෙච්ච දේවල්. වර්ෂය තුල ලැබිච්ච ආදායම් 60,000යි. එතකොට මේ දෙකේ වෙනස 60,000යි 25,000යි අතර වෙනස කීයක්ද? මේ දෙකේ වෙනස තමයි හිමිකමට එකතු වෙන්නේ. 35,000යි. රුපියල් 35,000ක ආදායමක් අවසානයේ මෙතනින් එකතු වෙනවා. එහෙම නේද? 35,000ක ආදායමක්. ඒකත් වර්ෂයේ තුලනේ මේ ගොඩ නැගෙන්නේ. වර්ෂයේ මුල මේ ආදායම ලැබිලා නැහැ. එහෙම නේද? ඒක හන්දා ඒකත් මම දැන් අඩු කරනවා. කීයක්ද? 35,000ක් මම අඩු කරනවා. ඒකත් මේ වර්ෂයේ මැද සිද්ධ වෙච්ච දෙයක් නිසා. 0.3යි 5න් 5යි 7න් 3ක් 4යි 1,40,000යි. මෙන්න මේක තමයි 2018 1.1 තිබ්බ මේ මොකද්ද මේ හිමිකම. හිමිකම තමයි අපි මේ හොයන්නේ. හිමිකම කියන අගේ තමයි හොයන්නේ. හිමිකම කියලා කියන්නේ යෙදූ ප්‍රාග්ධනය, යෙදූ අමතර ප්‍රාග්ධනය, ඊට පස්සේ ආදායම් සහ වියදම් වල ගැලපීම සහ ගැනිලි වල ගැලපීම ඊට පස්සේ ලැබෙන දේ තමයි හිමිකම් කියලා කියන්නේ. එහෙමනම් අපිට 1,40,000ක පිළිතුරක් ලැබෙන පිළිතුරක් තියෙනවා. ඒ තුන්වන පිළිතුර. ඊළඟ ප්‍රශ්න 23 ඉඳලා 26 වෙනකල්
පිළිතුරු සපයන්න කියන්නේ මෙන්න මේ ගණදෙනු ටික ඔස්සේ. හොඳයි අපි එකින් එක බලමු. පළවෙනි ගණදෙනුව තමයි මොකද්ද? 2000ක දුරකථන ගාස්තු චෙක්පතකින් ගෙවනවලු. B ව්‍යාපාරයේ ප්‍රයෝජනයට රුපියල් ලක්ෂ 3ක කාර්යාල උපකරණ දෙරණ සමාගමෙන් ණයට ගන්නවා. 3 රුපියල් 25000ක භාණ්ඩ ණයට විකිණීම. 4 වෙනි එක 5000ක භාණ්ඩ තාරුකා පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. හොඳයි. දැන් ප්‍රශ්න ටික අපි බලමු. 23 ඉඳලා 26 වෙනකල් 23 ඉඳලා 26 වෙනකල් අපිට පිළිතුරු දෙන්න වෙන්නේ මෙන්න මේ ඔස්සේ. අපි බලමු 23 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. ඒ ගණදෙනුව නිසා මූලික ගිණුම් කරණයට වන බලපෑම. ඒ ගණදෙනුව මොකද්ද? රුපියල් 2000ක දුරකථන ගාස්තු චෙක්පතකින් ගෙවීම. චෙක්පතකින් ගෙවනවා කියලා කියන්නේ මොනවද? වත්කමක් වැඩි වෙනවද? දුරකථන ගාස්තු කියලා කියන්නේ වියදමක්. හිමිකමක් අඩු වෙනවා. හිමිකමක් නම් අඩු වෙනවා තමයි වියදමක් හන්දා. නමුත් වත්කමක් වැඩි වෙන්නේ නැහැ නේ දුරකථන ගාස්තු කියලා කියන්නේ වියදමක්. හරි? ඊට පස්සේ දෙවෙනි එක තමයි දුරකථන ගාස්තු ගෙවනකොට වත්කමක් අඩු වෙනවලු. ඔව් වත්කමක් අඩු වෙනවා. මොකද්ද අඩු වෙන්නේ? මුදල් කියන වත්කම. මොකෙන්ද ගෙවන්නේ? චෙක්පතකින්. බැංකු ශේෂය අඩු වෙනවා. ඊට පස්සේ වගකීමක් වැඩි වෙනවද? දුරකථන ගාස්තු ගෙවුවා කියලා නෑ. ඒකත් බාර ගන්න බෑ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි වත්කමක් අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් අඩු වෙනවා. ඒක හරි. හිමිකමක් අඩු වෙනවා. වියදමක්. දුරකථන කියන්නේ වියදමක්. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. පිළිගන්න පුළුවන්. අන්තිම එක වත්කම් අඩුවීම, වගකීම් අඩුවීම. නෑනි වගකීමක් විදිහට මේක හඳුනගෙන තිබ්බේ නෑනි කලින් දුරකථන ගාස්තු කියන එක. වියදමක් පැන නගිනවා ඒ වෙලෙම ඒක ගෙවනවා. දුරකථන. එහෙම නේද? එහෙමනම් මොකද්ද පිළිතුරු වෙන්නේ? මේක ආයෙත් බලන්න තුන්වෙනි පිළිතුර හරිද කියලා. ගාස්තු ගෙවීම නිසා චෙක්පතකින් වත්කමක් අඩු වෙනවා ඒ සිද්ධිය. හරි. වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. එහෙමනම් අපි පිළිතුර වෙන්නේ තුන්වන පිළිතුර. වත්කමක් අඩු වෙනවා, හිමිකමක් අඩු වෙනවා. ඊළඟ ප්‍රශ්නේ නැවත වතාවක් අපිට මේ ප්‍රකාශයම දීලා තියෙනවා තාරුකාගේ විස්තරය. 24 B ගණදෙනුව සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛන. එහෙනම් දැන් බලන්න B ගණදෙනුව මොකද්ද කියලා. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට රුපියල් ලක්ෂ 3ක් කාර්යාල උපකරණ දෙන්න සමාගමෙන් ණයට ගැනීම. කාර්යාල උපකරණ කියලා කියන්නේ ප්‍රාග්ධන වත්කමක්. මේක ව්‍යාපාරයේ අර කෙටි කාලීන වියදමක් නෙමෙයි ප්‍රාග්ධන වත්කමක්. හොඳින් මතක තියාගන්න. දැන් අපෙන් අහන්නේ මොකද්ද? මූලාශ්‍ර ලේඛනයේ මොකද්ද කියලා. මේ වගේ දෙයක් ගත්තොත් එහෙම. හරි? ඒ කියන්නේ ව්‍යාපාරයේ විකිණීම පිණිස ගත්ත දෙයක් නෙමෙයි ව්‍යාපාරයේ පරිහරණය සඳහා ගත්ත කාර්යාල උපකරණ තමයි මේ ණයට අරන් තින්නේ දෙරණ කියන සමාගමෙන්. ඒක නිසා මූලාශ්‍ර ලේඛනය කියන්නේ ගෙවීම් වවුචරේද? ණයටනේ අරන් තින්නේ තාම ගෙවලා නැහැ. ගෙවීම් වවුචරේ වෙන්න බෑ. ගැනුම් ඉන්වොයිසිය ඒක වෙන්නත් බෑ. ලදුපතක් කියන්නේ අපි මුදල් ලැබෙනකොට නිකුත් කරන දෙයක්. අපි මිලදී ගන්න ඒක වෙන්නත් බෑ. ජර්නල් වවුචරය. පිළිතුර තමයි ජර්නල් වවුචරය. මොකද මේ වගේ ප්‍රාග්ධන ගණදෙනුවක් ප්‍රාග්ධන වත්කමක් අපි ණයට ගන්නකොට ඒක මුලින්ම සටහන් කරන ලේඛනය තමයි අපි මූලාශ්‍ර ලේඛනය තමයි ජර්නල් වවුචරය. මූලිකව සටහන් වෙන ලියවිල්ලට තමයි අපි කියන්නේ පොදු ජර්නලය කියලා. පොදු ජර්නලය. ඊට පස්සේ අපි බලමු 25. 25 කියන්නේ ආපහු අර ප්‍රකාශයම තමයි. මොකද්ද මේකෙන් 25න් අහන්නේ? C ගණදෙනුව ඒ කියන්නේ රුපියල් 25000ක භාණ්ඩ ණයට විකිණීම කියන දේ. C ගණදෙනුව සටහන් කරනු ලබන මූලික සටහන් පොත කුමක්ද? C ගණදෙනුව. ණයට භාණ්ඩ විකිණීම සඳහන් වන මූලික සටහන් පොත මොකක්ද? ණයට භාණ්ඩ විකිණීම ණය ගැතියන්ට භාණ්ඩ විකුණනකොට අපි තොරතුරු පෙන්වන්නේ මොකේද? අපි විකුණුම් ජර්නලය,
ගැනුම් ජර්නලය, පොදු ජර්නලය, මුදල් පොත. මුදල් පොත අදාළ වෙන්නෙත් නැහැ, පොදු ජර්නලය අදාළ වෙන්නෙත් නැහැ. භාණ්ඩ විකිණීමේදී ගැනුම් ජර්නලය අදාළ වෙන්නෙත් නැහැ. පිළිතුර එන්නේ විකුණුම් ජර්නලය. මොකද අපි මේ කතා කරන්නේ 25000ක භාණ්ඩ ණයට විකිණීමක් ගැන. ණය ගැතියෝ සම්බන්ධ මූලික සටහන් ලේඛනයට අපි කියන්නේ විකුණුම් ජර්නලය කියලා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ 26 වෙනි ප්‍රශ්නේ. D ගණදෙනුව ඒකට අදාළ නිවැරදි දිත්ත සටහන වන්නේ. D ගණදෙනුව කියලා කියන්නේ රුපියල් 5000ක භාණ්ඩ තාරුකා පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ගැනිලි drawings. ඒතර ගැනිලි වල දිත්ත සටහන මොනවද? අපි දැන් දන්නවා. දිත්ත සටහන් ලියන්න අපි දන්නවා. මොන භාණ්ඩ ගැනුම්ද? මුදල් ගැනුම්ද? 5000ක භාණ්ඩ ගැනුම්. භාණ්ඩ තමයි අරන් තියෙන්නේ. එහෙම නේද? ගන්න භාණ්ඩ කොතනද පෙන්වන්නේ? හර වෙන්නේ ගැනුම් ගිණුමේ. ඒ වගේම ගැනුම් වලින් අඩු වෙනවා, ගත්ත භාණ්ඩ අඩු වෙනවා අපි ගත්ත නිසා. ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ? පුද්ගලික ප්‍රයෝජනය සඳහා. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ දිත්ත සටහන ගැන තමයි අහන්නේ. මොකද්ද D ගණදෙනුව නේද? D ගණදෙනුව අදාළ නිවැරදි දිත්ත සටහන වන්නේ. එතකොට ගැන්ලි ගිණුම හර වෙනවා. ඒ පිළිතුර අපිට ගන්න පුළුවන් එකකින් ගැන්ලි ගිණුම හර කියන එක හරි. නමුත් භාණ්ඩ ගත්ත නිසා මුදල් පොත බැර වෙන්න විදිහක් නැහැ. ඒ වගේම ගැනිලි ගිණුම හර වෙලා ගැනුම් ගිණුම බැර වෙනවා. මොකද ගත්ත භාණ්ඩ තියෙන්නේ ගැනුම් ගිණුමේ. දැන් ගැනුම් ගිණුමෙන් කොටසක් අපි පුද්ගලිකව ගන්න නිසා ඒක අඩු වෙනවා. ඒකන්ද ඒක ඔන්න නිවැරදි පිළිතුරක් විදිහට අපිට පේනවා. අපි නිකමට බලමු අනිත් ඒවත්. ඊළඟට ගැනුම් ගිණුම හර වෙලා ගැන්ලි ගිණුම බැර වෙනවා. ගැන්ලි ගිණුම බැර වෙන්න කොහෙත්ම හේතුවක් නැහැනේ. අපි කියන්නේ ගැන්ලි ගිණුම බැර වෙනවා කියලා නිකන් කියන්නේ අපි මේ ව්‍යාපාරයට ගෙදරින් ගෙනල්ලා බඩු දැම්මා වගේ. එහෙම නේද? ඒක නිසා අපිට එහෙමනම් මෙතනින් බාර ගන්න පුළුවන් පිළිතුර තමයි මෙන්න මේක. අපිට බාර ගන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ දෙවන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට. 27 වෙනි ප්‍රශ්නය. දිත්ත කාර්යයක් ඉටු කරන මූලික සටහන් පොත්පත් ඇතුළත් පිළිතුර තෝරන්න. සුළු මුදල් පොත හා ගැනුම් ජර්නලය. අපි දන්නවා ගැනුම් ජර්නලය දිත්ත සටහන් සම්පූර්ණ කරන ලේඛනයක් විදිහට මූලික සටහන් පොතක් විදිහට අපි හඳුනගත්තේ නැහැ. මුදල් පොත හා විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලයත් එහෙම එකක් නෙමෙයි. පොදු ජර්නලයත් ඒකත් එහෙම එකක් නෙමෙයි. ඒකෙත් දිත්ත කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. දිත්ත කාර්යයක් කියලා කියන්නේ අර ලෙජර් ගිණුමක එක කොටසක් සම්පූර්ණ වෙනවා. හරබැර විදිහට ගන්න එක සටහනක් ලෙජර් ගිණුමේ ඒ කොටසක් විදිහටත් අපි බාර ගන්න ඒකට තමයි අපි කියන්නේ දිත්ත කාර්යයන් කියලා. එතකොට මේ මුදල් පොත හා සුළු මුදල් පොත ඒක ඇතුලේ අපි සටහන් වෙන ගණදෙනු වලින් මේ දිත්ත සටහන් වලින් එක සටහනක් සම්පූර්ණ වෙන විදිහට අපි පිළිගත්ත ලේඛන දෙකක්. ඒක නිසා මේ පිළිතුර අපි බාර ගන්නවා මුදල් පොත හා සුළු මුදල් පොත. ඊළඟ ප්‍රශ්නෙට යොමු. මුදල් වට්ටම් සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය තමයි මෙතන අපිට තෝරන්න කියලා කියන්නේ. අපි බලමු හරි දේවල් තියෙනවා නම් අපි ලකුණු කරගමු නිවැරදි විදිහට. පළවෙනි දේ තමයි මුදල් වට්ටම් දුන් වට්ටම් හා ලද වට්ටම් ලෙස වර්ග දෙකයි. එහෙමනම් ඔව් ඒක අපිට හරි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. ඊළඟ එක මුදල් දුන් වට්ටම් අදාළ වන්නේ ණය ගැතියන්ටය. ඔව් අපි දන්නවා ණය ගැතියන්ගෙන් ලැබෙන්න තියෙන මුදලක් අපි අහිමි කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක හන්ද දුන් වට්ටම් මෙතෙන්දී වියදමක් බවට පත් වෙනවා. ඒකත් හරි. මුදල් වට්ටම් ඇතිවන්නේ ණය බේරුම් කිරීමේදීය. ඒ කියන්නේ ණයක් ගෙවන්න යනකොට විතරක්ද මුදල් වට්ටමක් හම්බෙන්නේ? ඒක පිළිගන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි දැන් අපි හිතමු අපේ සැපයුම් කරුවෙක් අපිට වට්ටමක් දෙනවා කියලා.
එතකොට ඒක අපේ ලදවට්ටමක් බවට පත් වෙනවා. ඒකන්ද ණය බේරුම් කිරීමේදී පමණක් නෙමෙයි අපි ණය ගැතියන්ට අපි දෙනකොට ඒකෙදිත් අපිට මේ වට්ටම් ඇති වෙනවා. ඒක නිසා ඊළඟ එක මොකද්ද? භාණ්ඩ මිලදී ගැනීමේදී හා විකිණීමේදී මුදල් වට්ටම් ලබා දෙයි. එහෙනම් මේකත් අපි තුන්වෙනි එකත් හරි ප්‍රකාශයක්. ඒ කියන්නේ භාණ්ඩ අපි ණය ගැතියන් ණය බේරන්න ගියත් අපි ණය හිමියන්ට බේරන්න ගියත් අපි මුදල් වට්ටම් පැන නගින්න පුළුවන්. භාණ්ඩ මිලදී ගැනීමේදී හා විකිණීමේදී මුදල් වට්ටම් ලබා දීමක් සිදු වෙයි. ලබා දෙන එක අපි වට්ටමක් දෙන්නේ භාණ්ඩයක් විකුණනකොට විතරයිනේ. විකිණීමේදී විතරයිනේ. එවනම් මේක තමයි සාවද්‍ය ප්‍රකාශය. 29 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාරික ලද වට්ටම් රුපියල් 2000කින් වැඩිවීමට හේතු වූ ගණදෙනුව කුමක්ද? දැන් අපිට රුපියල් 2000ක වට්ටමක් ලැබෙනවලු. ඊට හේතුපාදක වූ ගණදෙනුව විදිහට අපිට මෙතනින් ගෙස් කරන්න පුළුවන්, අනුමානය කරන්න පුළුවන් කුමන ගණදෙනුවද? අපි බලමු ගණදෙනුව දිහා බලලා. අපිට ලැබෙන වට්ටමක්නේ. එතකොට ණය ගැතියෙකු පියල්ගෙන් ඒක එතකොට ඒක ලද වට්ටමක් වෙනවද? නෑනේ. ණය ගැතියෝ ගෙවනවා කියලා කියන්නේ වියදමක් කියලා මම කිව්වා. ඒක නිසා පළවෙනි එක කොහෙත්ම වැරදි මේක. එහෙම නේද? මේක වැරදි. 2000කින් වැඩි වෙන්න හේතු ගණදෙනුව මේක නෙමෙයි. මේක වෙන්න බෑ. පළවෙනි එක අපි එකඟ වෙන්නේ නැත්නම් අපි දැන් බලමු දෙවෙනි එක මොකද්ද? ණය හිමියෙකු ඌ තුෂාරට ගෙවිය යුතු රුපියල් 20000ක ණය මුදල සඳහා 10%ක වට්ටමක් අඩු කොට මුදල් ගෙවීම. ඒ කියන්නේ ණය හිමියෙක් ඉන්නවා අපි ව්‍යාපාරයේ විසින් ගෙවන්න ඕන. අපි 20000ක් ගෙවන්න ඕන. 10%ක් කියන්නේ රුපියල් 2000යි. ඊට පස්සේ ඒ වාසිය අපි තියාගෙන අපි 18000ක් ගෙවනවා. අන්න ඒක ටිකක් ගැළපෙන එකක්. 17000ක ලකුණු කළ භාණ්ඩයක් 15000ට විකිණීම මේ වෙළඳ වට්ටමක් ගැන මෙතන කතා කරන්නේ. ඒක අපි බාරගන්නේ නැහැ. මේකත් වැරදි. නේද? අපි වැරදි ඒවා අපි නිල් පාටින් මාක් කරගන්නවා. මේකත් වැරදි. ඊට පස්සේ 22000කට මිල ලකුණු කළ භාණ්ඩ 20000කට මිලදී ගැන. ඒකත් බෑනේ. ඒක වෙළඳ වට්ටම් ගැන කතා කරන්නේ. එහෙමනම් අපේ පිළිතුර මෙන්න මේක. මේක අපිට හරි කියලා තේරුණා. ඒක නිසා අපි ඒක තීරණය කරනවා මේක තමයි පිළිතුර. ප්‍රශ්න අංක 30 සහ 31 මීට පිළිතුරු දීම සඳහා අපිට කියනවා 2018 දින හසිනිගේ ව්‍යාපාරයේ සුළු මුදල් ශේෂය 560යිලු තිබිලා ඉතුරු වෙලා තියෙනවා. සුළු මුදල් පොතේ 560ක ශේෂයක් තියෙනවා. සුළු මුදල් වියදම් වල මුළු එකතුව රුපියල් 2440ක් බව සඳහන් වෙනවා. එහෙමනම් අග්‍රිමයේ වටිනාකම කීයද? අපි දන්නවා සුළු මුදල් අග්‍රිමය වියදම් කරේ නැත්නම් අග්‍රිමයේ සම්පූර්ණයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් අපි වියදම් ටිකක් කළොත් එහෙම ඉතිරි ප්‍රමාණය සුළු මුදල් පොතේ ඉතුරු වෙනවා. වියදම් ටික වියදම් විදියට ගිහිල්ලා තියෙනවා. මේ දෙක එකතු කරොත් ආපහු අග්‍රිමය අපිට ලබා ගන්න පුළුවන්. එහෙමනම් සුළු මුදල් අග්‍රිමය කියලා කියන්නේ වියදම් වල එකතුව සහ ඉතිරි කළ මුදල් වල එකතුව. එහෙමනම් 2440යි ඒකට අපි එකතු කරමු රුපියල් 560ක්. ඒ අනුව 3000ක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙමනම් මෙන්න පිළිතුර සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000යි. අනිත් ඒවා ඔක්කොම අපිට බාර ගන්න පුළුවන් පිළිතුරු නෙමෙයි. අපි බලමු 31. ඒ හා අදාළවම සටහන් වෙන්නේ මොකද්ද? 2018 7 වන දින හසිනිගේ ව්‍යාපාරයේ සුළු මුදල් ශේෂය 560කි සුළු මුදල් වියදම් වල එකතු 2440යි. එහෙම තියෙද්දි දැන් අහන්නේ 31 වෙනි ප්‍රශ්නයෙන්
ජූලි මාසේ පළවෙනි දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීමට අදාළ දිත්ත සටහන. දැන් මොකද වෙන්නේ? මාසේ අන්තිමේදී අපි වියදම් කරපු මුදලට සමානව මුදලක් අපි ආපහු ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඉල්ලගත්තයින් පස්සේ තමයි නැවත වතාවක් අග්‍රිමය රුපියල් 3000ක් බවට පත් වෙන්නේ. මේ මෙතනදී මේ අපි දැන් අග්‍රිමය රුපියල් 3000ක් කියලා හඳුනාගත්තා. එතන මේ 2440 නැවත වතාවක් අපි ගිහිල්ලා ප්‍රධාන මුදල් භාරකරුගෙන් මුදල් ඉල්ල ගන්නවා. ඒ ලැබෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? දිත්ත සටහන සුළු මුදල් ගිණුම හර වෙනවා. මුදල් ලැබෙන නිසා සුළු මුදල් ශේෂය ඉහළ යන නිසා 2440කින් හර වෙනවා. ඒ වගේම ප්‍රධාන මුදල් පොත බැර වෙනවා. එhmenan සුළු එතන පිළිතුර තියෙන්නේ කොතනද? මෙන්න සුළු මුදල් පොත හර 2440යි මුදල් පොත බැර 2440යි. අපේ පිළිතුර අපිට හම්බෙන්නේ අංක 3. හොඳයි. අපි 32 වෙනි ප්‍රශ්නේ දක්වා දැන් අපි පිළිතුරු සපයගෙන ආවේ. පරිගණක අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන තාක්ෂණ විසින් රුපියල් 25000ක් වටිනා කබඩ් එකක් දම්රෝ සමාගමෙන් ණයට ගන්නා ලදී. අන්න බලන්න. පරිගණක අලෙවි කරන ව්‍යාපාරයක් මේක. පරිගණක තමයි විකුණන්නේ. ඇයි මේ කබඩ් එකක් ගන්නෙ? කබඩ් එකක් ගන්න එහෙමනම් විකුණන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයේ පරිහරණය සඳහා අත්පත් කරගන්න වත්කමක් තමයි මේ කබඩ් එක. ඒක අපි හිතේ තියාගෙන අපි බලමු ප්‍රශ්නෙට යොමු වෙමු. මෙම ගණදෙනුවට අදාළ මූලික සටහන් පොත හා මූලාශ්‍ර ලේඛන පිළිවෙලින් දැක්කෙන්නේ. මූලික සටහන් පොත සහ මූලාශ්‍ර ලේඛනය. මූලික පිළිවෙලින් තමයි දක්වන්න ඕන. හරියට මතක තියාගන්න. හොඳේ. එhmenan ගැනුම් ඉන්වොයිසි හා ගැනුම් ජර්නලය. ණයටනේ අරන් තින්නේ. ඒක හරියන්නේ නැහැ. මුදල් පොත හා ගෙවීම් වවුචරේ කොහෙත්ම අදාළ නැහැ. එතකොට මූලික ඉස්සලම් මොකද්ද වෙන්නේ? ඉස්සලම් සිදු වෙන්නේ මොකද්ද? වානේ කබඩ් එකක් දම්ර සමාගමෙන් ණයට ගන්නා ලදී. ණයට ගන්නා ලදී. ඉස්සලම් එන්න ඕනේ මොකද්ද? මූලික සටහන් පොත. ඊළඟට තමයි මූලාශ්‍ර ලේඛනය. ඒක නිසා ජර්නල් වවුචරේ කියන එක මොකද්ද? මූලික සටහන් පොතක් නෙමෙයිනේ ඒක. මූලාශ්‍ර ලේඛනයක්. එහෙම නේද? අනිත් ඒ ගැනුම් ජර්නලේ කොහෙත්ම අදාළ නැහැ. මෙන්න පිළිතුර. පොදු ජර්නලය හා ජර්නල් වවුචරේ. මේ වගේ ගනුදෙනු අපි ලකුණු කරන මූලික සටහන් පොත පොදු ජර්නලය වන අතර ඒ සඳහා අපි ජනිත කරන මූලාශ්‍ර ලී කියවිල්ල තමයි ජර්නල් වවුචරය. අපි ඉගෙන ගත්තා ජර්නල් වවුචරේ එක ආකෘතිය. අර දිනේ තියෙනවා ඊට පස්සේ වවුචර් අංකය විස්තරය හරබැර කියලා අපි දිත්ත සටහන පෙන්නනවා. සංලක්ෂය පෙන්නනවා. මේකෙදි අපි ලියනවා දම්රෝ සමාගමෙන් රුපියල් 25000ක් වටිනා වානේ කබඩ් එකක් ණයට මිලදී ගැනීම. ණයට ගැනීම කියන සංලක්ෂය දීලා තමයි අපි ජර්නල් වවුචරය සම්පූර්ණ කරන්නේ. 33 වන ප්‍රශ්නය. බැංකු ගිණුම් හා අදාළ ප්‍රශ්නයක්. හොඳයි. අපි කිව්වා බැංකු සැසඳුම් මාශ්‍රිත ගැටලු නිතරම අපිට ලැබෙන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට තමයි ඒ වගේ ප්‍රශ්න අපිට එන්න පුළුවන්. මේකෙන් මොකක්ද අහන්නේ? ව්‍යාපාරික බැංකු ගිණුමේ බැරශේෂය ව්‍යාපාරයට වත්කමක්ද වගකීමක්ද වියදමක්ද ආදායමක්ද? ව්‍යාපාරික බැංකු ශේෂය කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන්නේ කුමක්ද ඒකේ ශේෂය? හර පැත්තද බැර පැත්තද? ඕගොල්ලෝ මතක ඇති ගිණුම් කරන මූලධර්ම. මූලධර්ම පහක් තමයි අපි කතා කරේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඒතර බැංකු ගිණුම් කියලා කියන්නේ මොකක්ද? මුදල් වේවා බැංකු වේවා මේ ශේෂයන් දෙක මේවා අපි වත්කම් කියලා තමයි සලකන්නේ. ඒවල මූලික රූපය වත්කම්. හරි? සාමාන්‍යයෙන් බැංකු ශේෂයක් තියෙන්න ඕන. වත්කමක් විදිහට නම්
හර පැත්තේ ශේෂයක් තමයි තියෙන්න ඕන. වත්කම් වල වැඩිවීම හර පැත්තෙන් තමයි පැන නගින්නේ කියලා අපි සටහන් කරේ. එහෙනම් බැර පැත්ත වැඩි වෙන්නේ වගකීම් වල, හිමිකම් වල, වියදම් කියන්නේ තර පැත්ත සමා වෙන්න. වගකීම් හිමිකම් තමයි බැර පැත්තෙන් එන්නේ. හොඳයි. එහෙමනම් බැංකු ගිණුමේ බැර ශේෂය දැන් ඔන්න බලන්න වෙනස් ශේෂයක් තමයි මෙතන එන්නේ. බැංකු ශේෂයේ බැර ශේෂයක් එන්න පුළුවන්. එන්න පුළුවන්. ඇයි මේ බැංකු ගිණුම් කියලා කියන්නේ බැංකුවක අපි පවත්වන ජංගම ගිණුම්. ඕගොල්ලන්ට මතකද ජංගම ගිණුමක සුවිශේෂී ලක්ෂණයක් තමයි අපේ ජංගම ගිණුමේ තියෙන ශේෂය ඉක්මවා අපිට චෙක්පත් ලිවීමට බැංකුවත් එක්ක එකඟතාවයකට එන්න පුළුවන්. ඒක නිසා අපි නැති මුදල් අපි ළඟ නැති බැංකු මුදල් වලින් අපිට පුළුවන් වැඩිපුර ගෙවීම් සිද්ධ කරන්න. ඒ වගේ අවස්ථාවක ඇතිවන ශේෂය බැර ශේෂයක්. එතකොට ඒ බැර ශේෂය ගැන තමයි මේ අහන්නේ. මේ බැර ශේෂය වත්කමක්ද? බැංකු ගිණුමේ වාසිදායක ශේෂයක් තිබ්බොත් විතරයි වත්කමක් වෙන්නේ. ඒක නිසා මේ බැංකු ශේෂයේ වියදමක් වන්නේත් නැහැ. ආදායමක් වන්නේත් නැහැ. නමුත් මේ අවස්ථාවේදී බැංකු ශේෂය වගකීමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් බැංකුවට తాවකාලිකව ණයක් බවට පත් වෙනවා. ඒක ගෙවන්න ඕන බැංකුවට නිදහස් වෙන්න නම්. 34 වන ප්‍රශ්නය. ව්‍යාපාරික බැංකු ගිණුමේ දැක්වෙන ශේෂය බැංකු ප්‍රකාශනයේ දැක්වෙන ශේෂයට වඩා අඩු අගයක් ගන්නා කරුණු පහත දැක්වෙන කරුණු අතරින් තෝරන්න. කොහෙද වැඩි ශේෂයක් තියෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා අඩු අගයක් ගන්නා කරුණු. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන බැංකු ගිණුම. හරි බැංකු ප්‍රකාශය කියලා කියන්නේ බැංකුවේ තියෙන ශේෂය. බැංකු ප්‍රකාශයක් නිකුත් කරන්නේ කවුද? බැංකුව ඇතුලේ තියෙන පරිගණක පද්ධතිය තුල. අපි අර කිව්වා ඒකේ තියෙන ශේෂත් මාරු වෙලා තමයි අපිට පෙන්වන්නේ කියලා. ව්‍යාපාරයේ අපි හර ශේෂයක් විදිහට පෙන්වන එක බැංකුවේ තියෙන්නේ බැර ශේෂයක්. මොකද බැංකුවට මේක වගකීමක් නිසා අපේ සල්ලි බැංකුව තියන් ඉන්නවා කියලා කියන්නේ බැංකුවට ඒක වගකීමක්. ඒක නිසා බැංකු ප්‍රකාශයේ බැර ශේෂයක් විදිහට තමයි අපිට වාසි සහගත බැංකු ගිණුමේ තියෙන හර ශේෂය බැංකුවේ ගිණුම් පද්ධතියේ පෙන්වන්නේ. එමනම් ඒක මතක තියාගෙන අපි බලමු බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ දක්වන ශේෂයට වඩා අඩු අගයක් ගන්නේ මෙන්න මේ ගණදෙනු වලින් කුමන අවස්ථාවකදී? බැංකු ගිණුමේ ශේෂය කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ශේෂය අඩුයි බැංකුවේ ශේෂය වැඩියි. ඒකට බලපාන ගණදෙනු අපි හොයාගෙන ඔව් නම් අපි හරි දාගමු. හරි? මොකක්ද? කරුණු අතරින් තෝරන්න. 1. තැන්පත් කළ නමුත් නිෂ්කාසනයේ නොවූ චෙක්පත්. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩු අගයක්. චෙක්පතක් තැන්පත් කරනවා කියලා කියන්නේ බැංකු ශේෂය වැඩි වෙනවනේ తాවකාලිකව. නිෂ්කාසනයේ නොවුනත් වැඩියෙන් පෙන්නනවා. ඒක නිසා අපිට බැංකු ශේෂය බැංකු ප්‍රකාශයට වඩා අඩු වෙන අවස්ථාවක් ගැන කියන්නේ නේ. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ දැක්වෙන ශේෂයට වඩා අඩු වෙන්නේ නැහැ නේ මේ චෙක්පත් තැන්පත් කරොත්. එහෙනම් වැඩි වෙනවා. තාම බැංකුවට තමයි නිෂ්කාසනය වෙලා නැත්තේ. මේක වැරදි. බැංකු ගාස්තු හා චෙක්පත් ගාස්තු. එතකොට බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩු වෙන්න පුළුවන්ද? ඒක මේක බලපාන්නෙත් නැහැ. මොකද අඩු වෙන්නේ මේක අපි ලකුණු කරගත්තොත් අපි දෙගොල්ලම සමාන වෙනවා. ඒක නිසා බැංකු ගිණුමේ ශේෂය අඩු වෙන්න හේතු වෙන දෙයක් නෙමෙයි බැංකු ගාස්තු හා චෙක්පත් ගාස්තු තිබ්බොත් එහෙම බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්න හේතු වෙන එකක්. ඒක නිසා අඩු වෙන්න හේතු වෙන එකක් නෙමෙයි. අපෙන් අහන්නේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙන්න බලපාන දේවල්. ඍජු ප්‍රේෂණ අපි තාම දන්නේ නැහැ
බැංකු සේසේ වැඩි ව්‍යාපාර සේසේ අඩුයි. අන්න එහෙනම් අපේ පිළිතුර අපිට හම්බ වෙනවා. කෝකටත් අපි 4 වෙනි පිළිතුරත් පරීක්ෂා කරලා බලමු. ස්ථාවර නියෝග මත ගෙවීම් කරලා තිබ්බොත් එහෙම බැංකුවේ ගිණුම් බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු වෙනවා. එතකොට ව්‍යාපාරයේ ශේෂය වැඩි වෙනවා. නමුත් අහන්නේ ව්‍යාපාරයේ ශේෂය අඩු වෙන්න පුළුවන් ගණදෙනුවක් ගැන. පිළිතුර 3. 35. අනුහස්ගේ ව්‍යාපාරයේ 2018 3.31 වන දිනට බැංකු ගිණුමේ වාසිදායක ශේෂය රුපියල් 10,000ක්. ව්‍යාපාරය ඇතුලේ ශේෂයක් පෙන්නනවා වාසිදායක ශේෂයක්. එදිනට බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශයේ ශේෂය මීට වඩා වෙනස් වුණාලු කීයද කියලා අපිට කියලා නැහැ. ඒකට හේතු වෙච්ච කාරණා තමයි කාරණා ටික අපිට දීලා තිනවා වටිනාකමත් එක්ක. හරි. බැංකු ගාස්තු හා චෙක් පොත් ගාස්තු 1500යි. හරි. ඊළඟට ස්ථාවර නියෝග මත ගෙවූ ලීසින් වාරික රුපියල් 4000යි. අපි තාම දන්නේ නැති දේවල් බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු බැංකුවෙන් කපාගෙන ව්‍යාපාරය අපි තාම දන්නේ නැහැ. අපි දන්නේ බැංකු ප්‍රකාශය හම්බෙනකොට තමයි දන්නේ ආනේ මේවා අඩු කරලානේ මේවා අඩු කරලානේ කියලා. ඊට පස්සේ තමයි අපි බැංකු ගිණුම අපි යාවත් කාලීන කරගන්න ඕනේ. ඒක නිසා මේකත් එහෙමයි. ස්ථාවර නියෝග මත ගෙවූ ලීසින් වාරිකයත් අපි තාම අඩු කරගන්නේ නැහැ. බැංකු ප්‍රකාශයේ මේ අඩු කිරීම දැක්කයින් පස්සේ තමයි අපි බැංකු ගිණුමෙන් මේක අඩු කරන්නේ. ඒක නිසා අපෙන් අහන්නේ 2018 3.31 වන දිනට බැංකු ප්‍රකාශයේ සඳහන් ශේෂය වන්නේ. දැන් ඔයගොල්ලෝ මේක හදනකොට කල්පනා කරන්න කොයි ශේෂයේද වැඩි කියලා. ඒතකොට අපි දැන් දන්නවා මොකද්ද? බැංකු ගිණුමේ වාසිදායක ශේෂය අපි දන්නවා. බැංකු ගිණුමේ ශේෂය. බැංකු ගිණුම් ශේෂය කීයද? රුපියල් 10000යි. හර ශේෂයක්. හරි. දැන් මේ ගණදෙනු නිසා බැංකුවේ තියෙන ශේෂයට මොකද්ද වෙන්නේ කියලා බලන්න. බැංකු ගාස්තු හා චෙක් පොත් ගාස්තු රුපියල් 1500ක් අය කළ නිසා අපි දන්නවා බැංකු ප්‍රකාශයේ ශේෂය මොකද්ද වෙන්නේ? 1500කින් අඩුයි. හරි නේද? ඒ වගේම ස්ථාවර නියෝග මත ලීසින් වාරිකයක් අපි වෙනුවෙන් ගෙවලා තියෙනවා. එහෙමනම් ලීසින් වාරික ලීසින් වාරිකය රුපියල් 4000යි. ඒකත් අපේ බැංකුවේ අඩු වෙලා තියෙන්නේ. එහෙමනම් 5500යි වෙනස 4500යි. මේ තමයි මොකද්ද? බැංකු ප්‍රකාශයේ සඳහන් වුණු ශේෂය. හාරදාස් 500යි. එහෙමනම් අපිට පිළිතුර අපිට ලැබෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලමු. 4 වෙනි පිළිතුරෙන් අපිට ඒ පිළිතුර දීලා තියෙනවා. අපි දැන් සාකච්ඡා කරේ 35 වෙනි ප්‍රශ්නය. එහෙමනම් අපි දැන් යමු 36 වෙනි ප්‍රශ්නයට. වර්තමානයේ භාවිතා කරන ගිණුම් කරන මෘදුකාංගයක් නොවන්නේ මින් කවර මෘදුකාංගයේද? ගිණුම් කරන මෘදුකාංග ගැන අපේ පෙළ පොතේ ආවරණය වෙනවා. පරිගණක ආශ්‍රිතව ගිණුම් අපිට පවත්වාගෙන යන්න පුළුවන් මෙවලම් තාක්ෂණික මෙවලම් විශේෂයක් තමයි මේ ගිණුම් කරන මෘදුකාංග කියලා කියන්නේ. ඇක්පැක් කියලා කියන්නේ ඒකේ ඒ වගේ එක්තරා එකක්. සාගේ කියන්නේත් එහෙම එකක්, ක්වික් බුක් කියන්නේත් එහෙම එකක්. නමුත් මෙන්න මේ එක්සෙල් කියන එක එහෙම එකක් නෙමෙයි.
ගිනුම් කරන මෘදුකාංගයක් නෙමෙයි. ඒක නිසා නොවන්නේ එක්සෙල් කියන එක. 37 වෙනි ප්‍රශ්නය. ගැනුම් ඉන්වොයිස් එක ඇතුළත් නොවන අයිතමය තෝරන්න. ඉන්වොයිසයක් මතකයට ගන්න, චිත්‍රණය කරගන්න ආකෘතිය. ඒකේ ඇතුළත් නොවන විස්තරයක් වන්නේ මොකක්ද කියලා අහන්නේ. දිනේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඉන්වොයිස් සංඛ්‍යාවක් තියෙනවා. ඉන්වොයිසියනේ. සැපයුම්කරු ගැනුම් කියලා කියන්නේ අපි සැපයුම්කරුකින් බාණ්ඩ ගන්නකොට සැපයුම්කරු විසින් අපිට නිකුත් කරන මූලාශ්‍ර ලේඛනය. සංගල පිටුව කියලා කියන එකක් ඒකේ තියෙනවද ඉන්වොයිස් එකේ? නෑ. සංගල පිටුව අපිට හම්බ වෙන්නේ මේ මූලික සටහන් ලේඛනය වන ගැනුම් ජර්නලේ. ඒක නිසා එමනම් ඇතුළත් නොවන අයිතමය තමයි මොකද්ද? සංගල පිටුව කියන එක. හරි. 38 වන ප්‍රශ්නය. කවිදුගේ ව්‍යාපාරයේ 2018 12/31 වන දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම් හර තීරුවේ එකතුව 6,85,000ක් වූ අතර බැර තීරුවේ එකතුව 6,97,000ක් විය. ව්‍යාපාරයේ විසින් පිළියෙල කරන අවිනිශ්චිත ගිණුමේ ශේෂයන් අතර වෙනස දැක්විය යුතු වන්නේ දැන් වෙනස කීයද ඉස්සලම? මේ මොකද්ද මේ කියන්නේ? අපි කතා කරන්නේ ශේෂ පිරික්සුම කියන එක ගැන. අපි දන්නවා ශේෂ පිරික්සුමක් දරුවනි, ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ ලෙජර් ගිණුම් වල තියෙන ගිණුම් සාරාංශයක්. ලෙජර් ගිණුම් වල තියෙන හර ශේෂයන් තියෙන එකතුන් ටික අපි ඔක්කොම ඒ ගිණුම් වල නම යටතේ අපි ශේෂ පිරික්සුම් කියන ලේඛනයේ හර පැත්තේ අපි සඳහන් වන අතර ලෙජරේ තියෙන බැර ගිණුම් ශේෂයන් ඒ නමත් ඉදිරියෙන් ශේෂ පිරික්සුමේ බැර පැත්තේ සඳහන් කරනවා. අන්තිමට අපි මොකද්ද කරන්නේ? මේ ශේෂ පිරික්සුමේ තියෙන එකතු සියලුම ගිණුම් වල එකතුව හර පැත්තේ එකතුව යටින් පෙන්නනවා, බැර පැත්තේ එකතුවත් යටින් පෙන්නනවා. අවසානයේදී අපි පරීක්ෂා කරලා බලනවා මේ දෙක සමාන වෙනවද කියලා. මොකද මේ දෙක සමාන වෙන්න ඕන කියලා කියන්නේ ඇයි? මේ සියලුම ගිණුම් අපි ද්විත්ව සටහන් න්‍යායට අනුව සටහන් කරන නිසා. හර බැර විදිහට සෑම ගණදිනුවකටම හර සටහනක් සඳහන් වන අතර තවත් ගිණුමක බැර සටහනක් සටහන් වෙනවා. ඒක නිසා අවශ්‍යයෙන්ම ශේෂ පිරික්සුමක හර ශේෂවල එකතුව බැර ශේෂවල එකතුවට සමාන වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. වැරදිලාවත් එහෙම සමාන නොවුනොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම ගිණුම් කරන දෝෂයක් තියෙනවා කියලා. ඒ අඩුපාඩුව තියෙන්නේ හර පැත්තේද? එහෙම වුණොත් අපි හර පැත්තට ඒ අඩුපාඩුව එකතු කරලා අපි తాවකාලිකව මේක තුලණය වෙන බව පෙන්නනවා. හැබැයි ඒ එකතුව අපි විශේෂ නමකින් තමයි හඳුන්වන්නේ. තාම නිශ්චය කරලා නැති නිසා අවිනිශ්චිත ගිණුමක් විදිහට. ඒක නිසා අවිනිශ්චිත ගිණුමක තියෙන ශේෂය අපි අනිවාර්යයෙන්ම ඉවත් කරලා දාන්න ඕන ගිණුම් වලින්. කොහොමද ඉවත් කරන්නේ? ගිණුම් කරන දෝෂ ටික නිවැරදි කරලා. එහෙමනම් 6,85,000ක් හර ශේෂවල එකතුව තියෙනකොට බැර තීරුවේ එකතුව 6,97,000යි. මේ දෙක අතර වෙනස තමයි රුපියල් 12,000ක්. එහෙමනම් ඔය මං කිව්ව විදිහට දැන් අහන්නේ අවිනිශ්චිත ගිණුමේ ශේෂයන් අතර වෙනස දැක්වෙන්නේ කොයි පැත්තටද කියලා. බැර පැත්තටද රුපියල් 12,000ක්, 24,000ක් හර පැත්තටද, 12,000ක් හර පැත්තටද, 20,000ක් බැර පැත්තටද? අනිවාර්යයෙන්ම 12,000කින් මේක සිද්ධ වෙන්න ඕන නේද? 12,000 සිද්ධ වෙන දේවල් දෙකක් තියෙනවා. 1 සහ 3. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ හර පැත්තටද මේක දාන්නේ බැර පැත්තටද කියලා. දැන් බලන්න කොයි පැත්තේද අඩු, එකතුව අඩු කොයි පැත්තේද කියලා. ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව තමයි අඩු. එහෙමනම් මේක තුලණය වෙන්න ඕන නම් හර පැත්තට තමයි අපි 12,000ක් එකතු කරන්න ඕන. මොන විදිහටද? හර සටහනක් විදිහට. එතකොට තමයි හර බැර සමාන වෙන්නේ. එහෙමනම් 38 නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. අංක 3 12,000ක් අපි එකතු කරන්නේ හර පැත්තට. හර පැත්තට 12,000ක් එකතු කරනකොට 6,97,000 බවට පත් වෙනවා. ඒක සමාන වෙනවා 6,97,000ට.
39 වෙනි ප්‍රශ්නය. ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති නොකරන වර්ග තෝරන්න. අපි කතා කළ මාතෘකාව තමයි මේ ගිණුම් කරන දෝෂ කියන 12 වන පාඩම. ඒකෙදි අපි හඳුනාගත්තා සමහර දෝෂ තියෙනවා ශේෂ පිරික්සුමේ සමානත්වයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඇති නොකරන. ඒ කියන්නේ දෝෂයක් තියෙනවා නමුත් ශේෂ පිරික්සුමෙන් ඒක අනාවරණය වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුමේ ශේෂයන් ටික හර ශේෂ වලට බැර ශේෂ සමාන වෙනවා. අන්න ඒ වගේ වැරදි මොනවද? ඒ කියන්නේ වැරදි තියෙන්න පුළුවන්. නමුත් ශේෂ පිරික්සුම හොඳට තුලණය වෙනවා. ඒ වගේ ඒවා එහෙම එකක් තියනවලු මේකේ. ඒක තමයි තෝරන්න කියන්නේ. 2000ක විදුලි ගාස්තු ගෙවීම විදුලි ගාස්තු ගිණුමේ සටහන් නොවීම මේක නිසා අනිවාර්යයෙන්ම සමානත්වයට බලපෑමක් සිද්ධ වෙනවා. ඒක අපිට පිළිගන්න බෑ. 5000ක ප්‍රචාරණ වියදම් ගිණුමේ ශේෂයේ ශේෂ පිරික්සුමට උපුටා නොගැනීම. ඒකිනුත් දෝෂයක් ඇති වෙනවා. ඇයි ඒ? ප්‍රචාරණ වියදම් ගිණුමට තමයි උපුටාගෙන නැත්තේ. නමුත් මුදල් ගිණුමෙන් ඒක ඉවත් වෙලා තියෙනවා. බැර සටහන ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේකත් වැරදි. 2000ක ණය හිමියන්ට ගෙවීම ණය හිමි ගිණුමේ බැරට සටහන් කිරීම. ණය හිමියන්ට ගෙවනකොට ණය හිමියන්ගේ ගිණුම මොකද්ද සිද්ධ වෙන්න ඕන? හරට සටහන් වෙන්න ඕන. එhmenan මේකෙනුත් සමානත්වයට බලපෑමක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. අපි බලමු 4 වෙනි එක. එහෙනම් අපේ පිළිතුරු වෙන්න ඕන 4 වෙනි එක. ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? 2000ක් ලැබූ පොලි ආදායම් පොත්වල දෙවරක් සටහන් වෙනවා. අන්න බලන්න. මේක තමයි අපේ පිළිතුර. ඇයි එහෙම වෙන්නේ? 2000ක් වෙනුවට 4000ක් පොලි ආදායම් ගිණුමේ බැර වෙනවා, මුදල් පොතේ හර වෙනවා. හර බැර නිවැරදි ආකාරයෙන් සටහන් වෙන නිසා ශේෂ පිරික්සුමේ සමානත්වයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුම සමාන වෙලා තියෙනවා. අවසාන ප්‍රශ්නය. රුපියල් 5000ක් ලද වට්ටම් වැරදීමකින් දුන් වට්ටම් ගිණුමේ බැරසට සටහන් කර ඇත. 5000ක් ලැබිච්ච දෙයක් සැපයුම් කරුවන්ට ගෙවනකොට අපිට ලැබිච්ච වට්ටමක් වැරදීමකින් දුන් වට්ටම් ගිණුමේ බැරට සටහන් වෙනවා. ඒ කියන්නේ මෙයා දන්නවා ඒක ලද වට්ටමක් බැර කියලා දන්නවා. නමුත් වියදම් ගිණුමට තමයි බැර කරලා තියෙන්නේ. ඉහත ගිණුම් කරන වැරද්ද නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන වන්නේ. මොකද්ද ජර්නල් සටහන වන්නේ? ලද වට්ටම් නම් හරියන්න ඕන, ලද වට්ටම් ගිණුම හර වෙන්න ඕන, බැර වෙන්න ඕන ණය හිමියා. එහෙම නේද? මොකද ණය හිමියට අපි ගෙවන්නේ නැති හන්ද ණය හිමිභාවය අඩු කරනවා රුපියල් 5000කින්. අපි මුදල් ගෙවන්නේ 5000ක් අඩු කරලා ඉතිරි ප්‍රමාණය නිසා. එහෙමනම් අවිනිශ්චිත ගිණුම හර ලද වට්ටම් ගිණුම බැර. ඒක හරියද? දැන් මේ වරද කොතනද දැන් පෙන්වන්නේ? ලද වට්ටම් වැරදීමකින් දුන් වට්ටම් ගිණුමේ බැරට සටහන් කර ඇත. හරි? ලද වට්ටම් දුන් වට්ටම් ගිණුම. නමුත් මේ ණය හිමියාගේ ගිණුමේ මේ වරදක් සිද්ධ වුණා කියලා මෙතන කියන්නේ නැහැ. ඒක නිසා අවිනිශ්චිත ගිණුමට මේක එනවද කියන එක ප්‍රශ්නයක්. අවිනිශ්චිත ගිණුම හර දුන් වට්ටම් ගිණුම බැර 5000යි, ලද වට්ටම් ගිණුම බැර 5000යි. හරි? ඊළඟට තුන්වෙනි එක තමයි ලද වට්ටම් ගිණුම හර රුපියල් 5000යි, දුන් වට්ටම් ගිණුම බැර රුපියල් 5000යි. තුන්වෙනි එක. අවසාන එක දුන් වට්ටම් ගිණුම හර 5000යි, ලද වට්ටම් ගිණුම බැර 5000යි. දැන් ලද වට්ටම් ගිණුම බැර වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ පිළිතුර තමයි අපිට බාර ගන්න පුළුවන් වෙන්නේ. මොකද වර්ධ සිද්ධ වෙලා තියෙන්නේ දුන් වට්ටම් සහ ලද වට්ටම් කියන ගිණුම් අතර. ඒ කියන්නේ ණය හිමියාගේ ගිණුමට මේක නිවැරදිව ගිහිල්ලා තියෙනවා, හර වෙලා තියෙනවා.
ඒක නිසා මේ වරද නිවැරදි කරන්න ඕන දුන් වට්ටම් ගිණුම සහ ලද වට්ටම් ගිණුම අතර පමණයි. හොඳයි. කාල වේලා අරගෙන යම් යම් න්‍යායාත්මක කරුණුත් සමහර වෙලාවලට අපි සාකච්ඡා කරමින් අපි මේ නිමා කළේ ඒ වාර පරීක්ෂණ ඒකෙදි ලැබිච්ච ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස ඒකට පිළිතුරු සපයන ආකාරය අපි ඊළඟ අපේ පාඩම් ඒකකයෙන් අපි සාකච්ඡා කරමු.